අපි හැමෝම සාදරයෙන් පිළිගන්නවා හයික්විෂන් තර්මල් ප්‍රොඩක්ට්ස් ට්‍රේනින් එකට. right අපි අද කතා කරන්න යන්නේ හයික්විෂන් ටෙම්පරේචර් ස්ක්‍රීනින් thermal solution and products. ඒ ගැන තමයි අපි අද ට්‍රේනින් එක කරන්නේ. මම ට්‍රේනින් එක පටන් ගන්න ඉස්සෙල්ලා අපි හඳුන්වා ගමු අපේ කණ්ඩායම කවුද කියලා. මගේ නම මාක්. මම තමයි ඩිස්ට්‍රිබියුෂන් මාකට් එක හැන්ඩල් කරන්නේ. ඊට අමතරව මාත් එක්ක ඉන්නවා යසන්ත. බොහොම ස්තුතියි මාක්. අපි සාදරයෙන් පිළිගන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාව. ඉතින් මගේ නම යසන්ත. මම තමයි ටෙක්නිකල් සපෝට් සම්බන්ධව බලන්නේ. right අපිත් එක්ක ශබී ඉන්නවා. Mark, yes, thank you very much. Good afternoon everyone. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කටට ගොඩක් ස්තුතියි. අපි එනම් පටන් ගමුනේ මාක්. අපි කතා කරන හදන්නේ අද ටෙම්පරේචර් ස්ක්‍රීනින් කියන සොලියුෂන් එක ගැන. ඉතින් මේ කාලීන මාතෘකාවක් ගැන තමයි අපි කතා කරන්නේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ තියෙන කොවිඩ් සිටුේෂන් එකත් එක්කම අපේ දන්නවා ගොඩක් කට්ටිය උණ බලන මැෂින්ස් පාවිච්චි කරනවා, සමහරවිට හෑන්ඩ්හෙල්ඩ් තර්මෝමීටර්ස් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට ඒක අපි බැලුවොත් ඉෆෙක්ටිව් නැහැ, සහ ඒ වගේ ඇකියුරසි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක හයික්විෂන් බ්‍රෑන්ඩ් එකක් විදිහට world's leading number 1 බ්‍රෑන්ඩ් එකක් විදිහට අපි ගාව තියෙන සොලියුෂන් ගැන පැහැදිලි අදහසක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා අද ප්‍රෝග්‍රෑම් එක ඇතුළතදී. ඉතා කෙටි කාලයක් වෙනද ප්‍රෝග්‍රෑම් අපි දන්නවා ටිකක් අපි පවත්වාගෙන යන පැය දෙකමාර සීමාවෙදී. අද හැබැයි අපිට හැකියාව ලැබෙයි පැයක් වගේ කාලයක් ඇතුළත මේක සම්පූර්ණ කරලා ඔයාලට සියලුම දේවල් ටික මේ සම්බන්ධව ලබා දෙන්න. ඉතින් මුලින්ම අපි කතා කරනවා මේ තර්මල් ටෙක්නොලොජි එක කියන්නේ මොකක්ද කියලා. නැත්නම් ඔයාලට පැහැදිලි අයිඩියා එකක් තියෙනවනේ මේ තර්මල් කැමරා එකකින් කොහොමද අපි මේ උෂ්ණත්වය මැනීමක් කරන්න කියන එක. සහ ඊළඟට හික්විෂන් තර්මල් ටෙක්නොලොජි එකට ආවට පස්සේ තියෙන විශේෂතාව මොනවද කියලා ඔයාලට අදහසක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් වෙනත් බ්‍රෑන්ඩ්ස් සහ අපේ බ්‍රෑන්ඩ් වල තියෙන වෙනස පැහැදිලිව අඳුන ගන්න. සහ ඔයාලා කස්ටමර් කෙනෙක්ට කියලා කතා කරනකොට ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේකයි වෙනස හයික්විෂන් ප්‍රොඩක්ට් එක ඔයාලා ගියොත් එහෙම ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ දේවල් කියන එක ගැන. ඒකම ඊටාම කෙටියෙන් සඳහන් කරනවා ඔයාලා ටෙම්පරේචර් ස්ක්‍රීනින් සිස්ටම් එකක් දානවා නම් ඔයා ඒක කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේක සාමාන්‍යයෙන් CCTV කැමරාවක් ගෙනියලා සෙට් කරනවා වගේ අපිට සෙට් කරන්න බෑ. මේකදී යම් කිසි ක්‍රමවේදයකට හරි විදිහකට කරොත් තමයි නිසි ඵල නෙලා ගන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මාක්. ඒකම අපි ගාව එක සොලියුෂන්ස් තියෙනවා මේ ටෙම්පරේචර් ස්ක්‍රීනින් වලට. ප්‍රධාන සොලියුෂන් එක තමයි අපිට පුළුවන් අපි ගාව තියෙන තර්මල් කැමරා නැත්නම් අපි කියනවාට බයි ස්පෙක්ට්‍රම් කැමරා කියලාත් කියනවා. ඒ කැමරා ගැන වැඩිදුර ඉස්සරහට කියනවා. නම ඇහුවා කියලා බය වෙන්න එපා. ඉතින් ඒ ගැන අපි කතා කරනවා මේ කැමරා භාවිතයෙන් කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. ඒ කැමරා ගත්තට පස්සේ අපේ එක ක්‍රම විදි තියෙනවා. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් අපි කතා කරනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කියලා සඳහන් කරනවා. ඉතින් ඒකම තවත් ක්‍රමවේදයක් තමයි අපි ගාව තියෙනවා ෆේස් රෙකග්නිෂන් ටර්මිනල් එකක්. මේක ගොඩාක්ම ජනප්‍රිය වෙලා තියෙනවා මේ වෙද්දි ශ්‍රී ලංකාවේ. මොකද මේකට පුළුවන් මාස්ක් එක දාලා ඉද්දි ෆේස් රෙකග්නයිස් කරන්න සහ උණ බලන්න. මේ ඔක්කොම කරන්න පුළුවන්. එතකොට ඔයාට access control function එකකුත් මේක හරහා කරගන්න පුළුවන්. ඉතින් ඔෆිස් එකේට ස්ටාෆ් විතරක් නම් ඇතුල් වෙන්න ඕනේ. එයාලා මාස්ක් දාලා තියනවා නම් විතරක් ඇතුල් වෙන්න ඕනේ. සහ එයාගේ උණ නියමිත මට්ටමේ තියනවා නම් විතරක් ඇතුල් වෙන්න ඕනේ. ඊටාම සුදුසු සොලියුෂන් එකක් තමයි මේ මින්මෝ ෆේස් ටර්මිනල් සර්විස් එක කියන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ හොඳ හොට් ප්‍රොඩක්ට් එකක් මේ දවස්වල මාකට් එකේ. ඒ ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී ඒ ප්‍රොඩක්ට් අපි ප්‍රොඩක්ට් වලට හඳුන්වා දීමක් අද කරනවා. ඒ වගේම මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගිහිල්ලා කස්ටමර් කෙනෙක් ගාව ඉන්ස්ටෝල් කරනකොට මොන වගේ ක්‍රියාමාර්ගයක්ද පිළිපදින්න ඕනේ කියලාත් පැහැදිලි අදහසක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි කතා කරපු දේවල් සමරයිස් කරලා ප්‍රැක්ටිකලි ඔයාලට මේක කන්ෆිගර් කරන විදිය පොඩ්ඩක් අපි පෙන්වන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මාක් මේක තමයි අද දවසේ ලයින්අප් එක. අපි පළවෙනි කොටසට යමු නේද? right අනිවාර්යයෙන්ම. මුලින්ම අපි කතා කරන්න යන්නේ මාක් ටර්මල් ටෙක්නොලොජි එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක ගැන. ශබි අපිට පොඩ්ඩක් කියන්නකෝ මේ අපි ගාව සාමාන්‍යයෙන් ගත්තොත් ටර්මල් ටෙක්නොලොජි එකක් ගැන කියනකොට මොනවද අපිට කතා කරන්න තියෙන කොමන් දේවල්? ඔව් යසන්ත. ඇත්තටම thermal technology කියන්නේ මොකක්ද කියලා කට්ටියට පොඩ්ඩක් අපි බේස් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙමු. ඇත්තටම මේ thermal technology එක කොහොමද වැඩ කරන්නේ? ඒ කියන්නේ අපිට මේ thermal technology එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපිට හම්බෙන දේවල් මොකක්ද කියලා බලුවොත් යසන්ත මෙතන අපිට ක්ලියර්ලි පේනවා මේ පික්චර්ස් දෙකක් තියෙනවා. ඒ පික්චර්ස් දෙකම එකම මේ වීඩියෝ ෆ්‍රේම් එකක් තමයි අරන් තියෙන්නේ. හැබැයි ඕකෙන් අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන ෆොටෝස් දෙකක අතර එක ෆොටෝ එකක් තනිකරම පෙන්වන්නේ අපිට thermal image එක. අපේ කැමරාවෙන් එන output එක thermal image එක පෙන්වන්නේ. ඊට අනිත් එක තමයි අපේ normal කැමරාවකින් පෙන්වනවා වගේම අපේ optical image එක පෙන්වන්නේ. එතකොට මේක අපි thermal image එක ගත්තොත් දැන් අපිට පේනවා පාට වෙනස් වෙලා වගේ පේනවා නේද? ඔව්. ඒ මොකද ශබි? ඇත්තටම ඒ පාට වෙනස් වෙලා හේතුව යහන්ද ඕකේ තියෙන
ඉමේජ් එකේ අපි සෙන්ස් කරගන්නවා රේඩියේෂන් මේ භාවිතා කරලා ටෙම්පරේචර් ලෙවල් එක. ඒ කියන්නේ ඒකේ තියෙන උෂ්ණත්වයේ ලෙවල් එක අපි ටෙම්පරේචර් එක මෙෂර් කරගන්නවා. එතකොට මේ මෙෂර්මන්ට් එක අනුව තමයි රේඩියේෂන් වේව්ස් අනුව අපි මේ පාරවල් ටික වෙන් කරලා තමයි ඉන්ඩිකේට් කරන්නේ මේ තර්මල් ඉමේජ් එකකින් කොහොමද අඩු වෙක ඉඳන් වැඩි වෙනකන් කොහොමද අපේ ටෙම්පරේචර් ස්ක්‍රීනින් පාර්ට් එක හැන්ඩල් වෙන්නේ කියලා. එතන මෙතනින් අපිට පේනවා මිනිහෙක් ගත්තොත් එහෙම අපේ සිස්ටම් එකේ අපේ තර්මල් ස්ක්‍රීනින් සොලියුෂන්ස් කියන ප්‍රොඩක්ට්ස් වල ඔක්කොම අපි මිනිසුන්ගෙන් නළල ඒරියා එක තමයි අපි මොනිටර් කරන්නේ ටෙම්පරේචර් ස්ක්‍රීනින් කියලා. ඒ කියන්නේ සර්ෆේස් ස්කින් එක තමයි අපි ටෙම්පරේචර් ස්ක්‍රීනින් එකට භාවිතා කරන්නේ. ඊට අමතරව මේ ස්ක්‍රීන් එක අපිට බලා ගන්න පුළුවන් තර්මල් ඉමේජ් එක අනුව ටෙම්පරේචර් මොන ලෙවල් එකේ තියෙන්නේ කොහොමද වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් ඉතින් තමයි මෙතන තියෙන්නේ අසත්. රයිට්. එතකොට ශබි අපි ගත්තොත් එහෙම අපිට තියෙන වාසි ගැනත් අපි මෙතන සඳහන් කරලා තියෙනවා නේද මොනවද කියලා. ඔව් ඇත්තටම සඳ මෙහෙමයි ඇඩ්වාන්ටේජස් එකක් බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම අපි දන්නවා මේ අපේ සාමාන්‍යයෙන් ටෙම්පරේචර් ස්ක්‍රීනින් එකක් කරනවා නම් කරන්නේ තර්මෝමීටරයක් පාවිච්චි කරලානේ. ඔව්. එතකොට ඒක තනියෙන් එක්කෙනෙක් අරගෙන අල්ලගෙන බලන්න ඕනේ. ඊට අමතරව ඒකේ එෆිෂියන්සි පැත්ත බලුවොත් එහෙම කොච්චර ඉක්මනට අපිට කරගන්න පුළුවන් ඉද කියලා ලොකු එෆිෂියන්සි පාර්ට් එකකින් ඉක්මනට කරගන්න පුළුවන් ඉදියක් තියෙනවා අපිට ඇඩ්වාන්ටේජ් එක සෙකන්ඩ් එකට එක පුද්ගලයෙක් වගේ ගන්න තමයි අපිට එෆිෂියන්සි එක වැඩි කරගන්න පුළුවන් මේකේ යූස් කරන ගමන්. ඒක තමයි මේන් ඇඩ්වාන්ටේජ් එක මේකේ. රයිට්. ඒකම කන්ටැක්ට් මේ ළඟට ගිහිල්ලා අල්ලන්නවත් කරන්නවත් මුකුත් අවශ්‍ය නැහැ. ඩිරෙක්ට් අපේ කැමරා එක through පාස් කරලා යන කට්ටියගේ ඩීටේල්ස් එක ගන්න පුළුවන්. අපි ඒ ගැන ඊළඟ ස්ලයිඩ්ස් වල අපි පැහැදිලිවම පෙන්නමු නේ අසන්ත. අනිවාර්යෙන්ම. ඉතින් අපි ඊළඟ කොටසට ගියොත් එහෙම අපි පොඩි වීඩියෝ එකක් ක්ලාස් එකලා තියෙනවා කට්ටියට Hikvision thermal technology ගැන නේද? ඔව්. මම හිතන්නේ අසන්ත මේ වීඩියෝ එක දැක්කොත් එහෙම කට්ටියට මම කියපුවට වඩා දැනුවත් ගන්න පුළුවන් වෙයි thermal technology කියන්නේ මොකද්ද? ඒ කොහොමද වැඩ කරන්නේ? ඒක අපේ Hikvision product එකේ කොහොමද අපි use කරලා තියන්නේ කියන ලොකු අයිඩියා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. රයිට්. අපි එන වීඩියෝ එක බලමු. Hikvision thermal cameras see the world in a new way. Mountains and streams, deserts and seas. There is more to the earth than we can see. At Hikvision, we always believe there are new ways to see our world. Thermal detection is just one of them. Hikvision's thermal cameras use a germanium lens that is transparent to infrared light but effectively filters out visible and ultraviolet light. The infrared detector can quickly and accurately sense heat radiation and use it to render recognizable images. Hikvision began developing thermal imaging technology in 2008. With its breakthroughs in imaging, algorithms and intelligent applications, Hikvision rolled out a full range of thermal cameras, including the Security series, the Thermography series and the Commercial Vision series over the course of 10 years. In 2019, Hikvision launched its revolutionary performance series thermal cameras, taking thermal imaging from niche to public markets. Right. මම හිතන වීඩියෝ එක බලවම කට්ටියට තේරෙන්නේ නැති මේක නිකන් මේ උණ බලන්න විතරක් නෙවෙයි. අපේ ගත්තම thermal solution එක ගත්තම ලොකු range එකකට යනවා නේද ශබි? ඔය සන්ත. ඒ කියන්නේ අපේ thermal range එකේ temperature screening කියන්නේ එක part එකක්. ඊට අමතරව අපේ thermal products use කරලා අපේ commercial products ඊට අමතරව අපේ fire detection ඊට පස්සේ perimeter protection ඊට පස්සේ PTZ cameras වල තියෙන මේ laser treatment එකට අමතරව thermal image එකක් use කරලා ගොඩක් long range බලන්න ඒ වගේ දේවල් වලටත් මේ thermal images එක ගොඩක් පාවිච්චි වෙනවා. අපි අද නම් කතා කරන්න යන්නේ අසන්ත mainly temperature screening ගැන. Okay. Right. අපි එන ඉස්සරහට යන්න ශබි. අපි ඉස්සරහට ගියොත් එහෙම අපි ඊළඟට ලෑස්ති කරලා තියෙනවා Hikvision thermographic temperature solution එක අපිට අනිත් බ්‍රෑන්ඩ් වලට සාපේක්ෂව ගන්න පුළුවන් වාසි ටික මොනවද කියලා අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කරුණු ඉතා වැදගත් ඔයාලට. මොකද ඔයාලා කස්ටමර්ස්ලාට ගිහිල්ලා කියනකොට ඔයාට කියන්න පුළුවන් අපි වෙනස් වෙන්නේ මෙන්න මේ හේතු නිසා. අපි ගාව තියෙන මෙන්න මේ දේවල්. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාට කස්ටමර් කෙනෙක්ට මේ සොලියුෂන් එක කන්වින්ස් කරන්න මේක බයි කරන්න කියලා. නේද ශබි? අපි පොඩක් මේක ගැන කතා කරමු නේද? ඔව් අනිවාර්යයෙන්ම සන්ත. මේක අපිට mainly අපි use කරන්නේ මේ thermal temperature cameras වල අපේ thermographic temperature screening solutions වල ගත්තත් එහෙම අපේ AI detection part එක මේකත් handle කරනවා. මම හිතන්නේ අපේ කට්ටිය දැන් ගොඩක් කට්ටිය දන්නවා අපේ AI detection කියන්නේ මොකක්ද කියලා. අපේ artificial intelligence part එක handle කරන main algorithm එක තමයි අපේ AI detection through අපි
බලාපොරොත්තු වෙන අපේ හයික්විෂන් ප්‍රොඩක්ට්ස් වල ඒකේ යසන්ත මේකින් අපිට යූස් කරගන්න පුළුවන් මේ ෆෝල්ස් එලාම් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ හියුමන් ස්කින් සර්ෆේස් එක නම් මෙතන ටෙම්පරේචර් ස්ක්‍රීනින් වලට පාවිච්චි කරන්නේ. ඔව්. ඒකෙන්නේ අපි අවුට්පුට් එක ගන්නෙ. ඔව්. එතකොට හියුමන් එක ඩිටෙක්ට් කරගන්නයි ඊට අමතරව හරි මේ පොසිෂන් එක කියන්නේ මිනිහෙක් වුණා මිනිහෙක්ගේ නළල වගේ සිලෙක්ට් කරගන්නයි අපිට AI ඩිටෙක්ෂන් ටූල් තමයි මේන්ලි හැන්ඩල් කරන්නේ. කියන්නේ ඩීප් ඇල්ගොරිතම් එක යූස් කරලා ෆෝල්ස් එලාම් අඩු කරගන්නත් එක තමයි මේක හැන්ඩල් කරන්නේ. ඊට අමතරව අපිට ඔඩියෝ එලාම්ස් ඇටන් කරන්නත් පුළුවන් යසන්ත. ඒ කියන්නේ ඉන්බිල්ට් ඔඩියෝ මොඩියුල් එකක් අපේ තියෙනවා. කියන්නේ for example ටෙම්පරේචර් ස්ක්‍රීනින් එකේ වැඩි ටෙම්පරේචර් කෙනෙක් ආවොත් එහෙම එයාව ඇලර්ට් කරන්නයි එයාට පොඩි මේ අහලා ඉන්න කට්ටියට ඒ කියන්නේ මේන් මොනිටරින් කට්ටිය ඉන්නවනේ සිකියුරිටි කෙනෙක් ඉන්න නැත්නම් මොනිටරින් ස්ටේෂන් එකක් තියෙන්න පුළුවන් ඒගොල්ලන්ටත් එක්ක අපිට ඔඩියබල් අවුට්පුට් එක කැමරා එකෙන්ම අවුට්පුට් කරන්නත් පුළුවන්. ඒ නිසා ඉන්බිල්ට් ඔඩියබල් මොඩියුල් එකක් තියෙනවා. ඊට අමතරව අපේ one stop solution කියලා කෙලෙම අපේ තියෙන එක්විෂන් ප්‍රොඩක්ට්ස් වල thermographic cameras NVRs use කරලම full total solution එක දෙන්නත් පුළුවන් අපිට professional solution එකක් අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව අපේ unique self development algorithm එක අපි කලින් කතා කරා වගේම මේ temperature screening වලටම ගිහලා අපේ algorithms build up කරලා තියෙන්නේ deep learning technology අරගෙන. ඕකේ. ඒකම ශාබි අපි කියනවනේ මේක one stop solution එකක්. ඒ කියන්නේ මේකේ තියෙන දැනට තියෙන ඔයාලගේ සිස්ටම් එක NVR වගේ තියෙනවා නම් ඒවට සාමාන්‍ය iSeries වගේ ඉඳන් උඩට තියෙන NVR එකක් තියෙනවා. ඔයාලට මේ thermal camera එකක් එකට plug කරලා මේ කියන functionality එක ලබා ගන්න හැකියාව තියෙනවා නේද ශාබි? ඔව්. right. අපි එහෙනම් පැහැදිලිව NVR එකට උඩින් තමයි අපි use කරන්න කියලා recommend කරන්නේ අසන්ත. right. හරි. මම හිතනවා කට්ටියට අදහසක් එන්නේ නැති කියලා මොන වගේ දේවල් ගැනද අපි කතා කරන්න කියලා features සම්බන්ධව. ඉතින් අපි බලමු මේ කස්ටමර් බේස් එක පැත්තෙන් බලනකොට අපි මොන වගේ කස්ටමර්ස්ලාද මේක හරියන්නේ කියලා. අද කාලේ නම් ඉතින් හැමතැනටම හරියනවා නේද? මිනිස්සෙක් කියන ඕන තැනකට හරියනවා මේ ටෙම්පරේචර් ස්ක්‍රීනින් සොලියුෂන් එකක්. ඉතින් අපි අද කතා කරනවා ශාබි එක එක ලෙවල්ස් වලින්. ඒ කියන්නේ සාමාන්‍ය ඉකොනොමික් සොලියුෂන් එකක් දෙනවා නම් කොහොමද ඇඩ්වාන්ස් වෙනවා නම් ටිකක් කොහොමද හයි එන්ඩ් පැත්තටම යනවා නම් කියන්නේ එකපාර ලොකු ක්‍රවුඩ් එකක් එන තැනක් උදාහරණයක් විදිහට එයාපෝට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකටත් ඔරොත්තු දෙන විදිහට ඔයාලට සොලියුෂන් එක ඩිසයින් කරගන්න අදහසක් අපි අද ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපි ගත්තොත් අපි හොස්පිටල්ස් වලට අපිට අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන්. shops වගේ ගන්න පුළුවන්. එතකොට රේල්වේ ස්ටේෂන්ස් ඒ වගේ බස් ස්ටේෂන්ස් වගේ තැන් වලටත් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. especially airport එක දැන්ටත් අපි airport එකේ high vision thermal screening systems deploy කරලා තියෙනවා. ඉතින් ඒකම office වලට පාසල් වලට සහ factory වලට ප්‍රධාන වශයෙන් මේ highlight කරපු තැන් වලට අමතරව අද කාලේ temperature screening එකක් අවශ්‍ය ඕනම තැනකට අපිට පුළුවන් මේක යමු කරන්න නේද ශවි? ඔව් යසන්ත. දැන් ඊට අමතරව අපි දැන් ඊළඟ ස්ලයිඩ්ස් වල පෙන්නනකොට අපේ minimum access control ගැනත් අපි කතා කරනවානේ. එතකොට සාමාන්‍ය ඔෆිස් ඒරියාස් වලටත් අපිට මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන් තැන් ටික අපිට මෙන්ෂන් කරන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්. right. අපි එහෙම වුණොත් ශවි බලමු අපි කොහොමද මේ temperature screening එකක් හරි විදියට කරගන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දන්නවනේ මේක මේ ටෙම්පරේචර් එකක් මයිනවා කියන එක පොඩක් සෙන්සිටිව් දෙයක් නේද? අපිට ඒක පුළුවන් තරම් ඒකේ නිවැරදිතාවය වැඩි කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් අපි කිව්වා මේ තර්මල් කැමරා එකක් නැත්නම් අපි දන්නවා අපේ CCTV කැමරාවක් වගේම තමයි හැඩය තර්මල් කැමරාවක් පාවිච්චි කරලා මේ වගේ තර්මල් මෙෂර් කරනකොට අපිට මේ අර ඒ මෙෂර් කරන තැන පොඩි මූලික සූදානමක් කරගන්න වෙනව නේද? අනිවාර්යයෙන්ම යසන්ත. ඒ කියන්නේ අපි ප්ලෑන් එකක් කරගන්න ඕනේ කොහොමද මේක කරගන්න යන්නේ කොයි තැනද අපි ඒරියා එක කවර් කරන්න යන්නේ කියන පොඩි මේ ප්ලෑන් එකක් තියාගන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒක ගැන පොඩ්ඩක් අපිට විස්තර කරන්න ඕනේ යසන්ත පොඩ්ඩක් කොහොමද ඒක සෙටප් කරගන්න පුළුවන් සෙටප් එක කොහොමද කියලා. ඔව්. ඉතින් අපි පුළුවන් තරම් බලන්න ඕනේ කැමරාවට දර්ශනය වෙන පුද්ගලයාව අයිසොලේට් කරලා පෙන්වන්න. දැන් ඔයාලට මේ වම් පැත්තේ තියෙන ඡායාරූපයෙන් පේනවා පොලිමක ඉන්නවට මිනිස්සු මේ විදිහට ඉසඩ් අකුරට හැදුවට පස්සේ අපේ channel එක කියන්නේ walking path එක ඔයාලට පේනවා මෙන්න මේ මැද කොටසදී නිතරම වගේ අඩු පුද්ගල ප්‍රමාණයක් තමයි මේ කැමරාවට දර්ශනය වෙන්නේ. එතකොට අපිට වඩා පහසුවෙන් මේ පුද්ගලයාගේ නිවැරදිව රීඩින් එකක් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ අපිට පුළුවන් queue separators කියලා කියනවා අපි. queue එකක් organize කරන poll එකක් අපිට පාවිච්චි කරලා මේ වගේ channel එකක් අපිට ලේසියෙන් set up කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ channel එකේදී අපිට පුළුවන් මේ වගේ එන මොනිටර් කරන්න ඕන පුද්ගලයාව isolate කරලා ඒ දර්ශනයට ගෙන්න ගන්න. සහ මේකෙදී තියෙන වාසිය තමයි මේක තියෙන පර්ෆෝමන්ස් එක සෑහෙන වැඩි. අපේ සාමාන්‍ය හෑන්ඩ්හෙල්ඩ් එකක් ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඒ පුද්ගලයා ළඟට එන්න ඕනේ. නල්ල ගාවට මේක ක්ලික් කරලා අල්ලන්න ඕනේ. සමහරට සිකියුරිටි කෙනා දන්නෙත් නැහැ මේකේ හරියද වැරදිද කියන එකවත් දන්නේ නැතුව ඇති.
ගොඩක් වෙලාට උණ තියෙන කෙනෙකුට ඇතුළට යවනවා වෙන්න පුළුවන්. ඉතින් ඔය ගැටලු සහ මොකද හියුමන් ඉන්වොල්ව්මන්ට් එකක් වුණා කියන්නේ එරර්ස් වෙන්න තියෙන හැකියාව වැඩි. හැබැයි දැන් මෙතනදී අපිට ඔක්කොම එලිමිනේට් කරගන්න හැකියාවක් තියෙනවා ශබි. මොකද මේක අපි කිව්වා අපි ඔටෝමැටික් ඔඩියෝ එලාම් තියෙනවා. ඒ වගේ දේවල් නිසා එරර් එකක් එන්න හැකිය සම්භාවිතය සෑහෙන මඩුයි නැති තරම්. ඉතින් ඒ වාසි ටිකයි ඔක්කොම ටික ලබා ගන්න 100ක් ඔයාලට මේක ඉෆෙක්ටිව් විදිහට කරගන්න තමයි මේ වගේ සෙටප් එකක් අපි රෙකමන්ඩ් කරන්නේ කැමරා භාවිතයෙන් මේ විදිහට ටෙම්පරේචර් ස්ක්‍රීනින් කරනවා නම්. ඉතින් අපිට මින්මෝ කියන අපි දන්නවා අපේ ෆේස් ටර්මිනල් පාවිච්චි කරනවා නම් මීට වඩා පොඩ්ඩක් ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඒක ඊට වඩා ටිකක් ලේසි. මෙතනදී මේ පොඩි පෙර සූදානමක් අපිට කරන්න තියෙනවා ශබි නේද? ඔව් යසන්ත. ඒක මෙතන අපි සඳහන් කරලා තියෙනවා ශබි වැරදිලා හරි උන තියෙන පුද්ගලෙක් අපිට අහුණා කියමු සිස්ටම් එකේ. ඒතර අනිවාර්යෙන් අපි කස්ටමර්ට රෙකමන්ඩ් කරන්න ඕනේ මේකෙදි ඩබල් කන්ෆර්මේෂන් එකක් එයා කරගන්න කියලා. එතනදී පුළුවන් තර්මෝමීටරයක් හෑන්ඩ්හෙල්ඩ් තර්මෝමීටරයක් වගේ එකක් පාවිච්චි කරන්න මේක ඩබල් කන්ෆර්ම් කරන්න මේ උණ තියෙන පුද්ගලයාට අනිවාර්යයෙන් මොකද අපි දන්නා මේ කැමරාවට එන දර්ශනයත් අපි ඉස්සරහට කතා කරමු. එතනදිත් යම් යම් අවස්ථාවලදී පොඩි පොඩි වෙනස්කම් සිදු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට පුද්ගලයෙක් ඩිරෙක්ට් අවුවට නිරාවරණය ඉඳලා ඒ වෙලෙම ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා බැලුවොත් සමහරලාට ශරීර උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ ගිහිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි පොයින්ට්ස් ගැන ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ ඩබල් කන්ෆර්මේෂන් එක අපි ගොඩක් අයට රෙකමන්ඩ් කරනවා. ඔයාලත් අනිවාර්යෙන් කස්ටමර්ට රෙකමන්ඩ් කරන්න. මේතනදී ඔයාලට අවශ්‍ය පර්ෆෝමන්ස් එක ගන්න පුළුවන්. එකපාර ඒ කියන්නේ මිනිත්තුවකට වැඩි ප්‍රමාණයක් ඔයාලට ස්කෑන් කරන්න පුළුවන්. හදිසිය හරි ස්කෑන් කරද්දී එක්කෙනෙක් අහුනොත් එයා විතරක් ඩබල් කන්ෆර්මේෂන් එකක් කරන්න පුළුවන්. ඒකෙන් පර්ෆෝමන්ස් එකට හානියක් වෙන්නේ නැහැ. ඔයාලා තව අඳුනගත්ත පුද්ගලයාගේ උෂ්ණත්වය වැඩි කියන එක තහවුරු කිරීමක් විතරයි ශබි වෙන්නේ. ඔව් යසන්ත. ඉතින් අපි ඊළඟ කොටසට අපි කතා කරන්න යන්නේ ටෙම්පරේචර් ස්ක්‍රීනින් වලට තර්මල් කැමරා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි දැන් මුලින්ම බලපු වීඩියෝ දැක්ක තර්මල් කැමරා කියන්නේ ටෙම්පරේචර් ස්ක්‍රීන් වලට විතරක් නෙවෙයි ශබිත් සඳහන් කරා ඒක ගොඩක් ටොපික්ස් වලට පාවිච්චි කරනවා කියලා. ඉතින් මුලින්ම අපිට තියෙන පහසුවෙන් වෙන සොලියුෂන් එකක් තමයි hand held temperature screening solution කියන එක. ශාබි මේ ගැන අපි පොඩ්ඩක් කට්ටියට අදහසක් දෙමුකෝ. ඔය යසන්ත. මම හිතන්නේ මේ අපේ handheld temperature screening device එක ගැන කට්ටිය මම හිතන්නේ ගොඩක් තැන්වල දකින්නේ නැති. ඒ කියන්නේ මේකත් thermometer එකක් වගේ තමයි. handheld device එකක්. හැබැයි මේක ඊට වඩා ලොකු advantages ටිකක් ගන්න පුළුවන් යසන්ත. ඒකත් එක්ක මේකෙත් පොඩි කැමරා එකක් නේද යසන්ත තියෙන අපිට. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න. මේකේ පොඩ්ඩක් බලුවොත් එimhe මේකේ තියෙන advantages එක අපේ normal thermometer එකට වඩා තියෙනක පොඩ්ඩක් අපි කතා කරමු යසන්ත. ඔව්. ඒ ගැන අපි කතා කරොත් මුලින්ම අපි කිව්වොත් මේක පාවිච්චි කරන්න පුළුවන් බොහොම පහසුවෙන් Wi-Fi වලින් කනෙක්ට් කරගන්න පුළුවන් අපේ මොබයිල් ඇප් එකක් තියෙනවා. එහෙම නැත්නම් IVMS 4200 ගැන ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනම් දන්නවා මේ software ගැන. මේ software පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් HIC Thermal කියන මොබයිල් ඇප් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී Wi-Fi support කරන නිසා අපිට පුළුවන් real time මේක කම්පියුටර් එකක් එක්ක හරි මොබයිල් ෆෝන් එකක් එක්ක හරි ගන්න. එතකොට මේක accuracy ගත්තොත් එහෙම ±0.5ක්. ඒ කියන්නේ සෙල්සියස් 0.5ක් අඩු වෙන්න හෝ වැඩි වෙන්න හරි පුළුවන්. ඒක මේකද ඉන්ස්ට්‍රේෂන් කරද්දි අපිට පුළුවන් යම් කිසි දුරක් පවත්වා ගන්න. ඒ කියන්නේ දුරස්ත භාවය පවත්වා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මොකද මේක අර ටර්මෝමීටර් එක වගේ නළලට මල්ලන්න අවශ්‍යතාවය නැහැ. ඒතර මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ ඉන්ඩෝ එන්වයරන්මන්ට් එක හුළඟ නැති එන්වයරන්මන්ට් එක. මොකද අපි කතා කරා තර්මල් ටෙක්නොලොජි එක රේඩියේෂන් එක වෙන්නේ කියලා. ඒ කියන්නේ ලෝකේ තියෙන ඕනම වස්තුවක් සෙල්සියස් අංශක නැත්තං අවමුෂ්නතය බින්දුවට උඩින් තියෙන අවස්ථාවලදී තර්මල් රඩියේෂන් එකක් එනවා. ඒ තර්මල් රඩියේෂන් එක තමයි අපි කැප්ච කරගෙන මේක උෂ්ණත්ව ප්‍රමාණය මනින්නේ. ඉතින් එතනදි සුළඟ නිසා මේ රේඩියේෂන් එකට යම් කිසි බාධාවක් එන්න පුළුවන්. එතකොට ලැබෙන රීඩිංස් හරි විදිහට නිසිකාකාරයෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ හෑන්ඩල් නෙමෙයි ඕන තර්මල් මෙෂර්මන්ට් සොලියුෂන් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් කස්ටමර්ට ඒ යෝජනා කරන්න ඕනේ පුළුවන් තරම් ක්ලෝස්ඩ් එන්වයරන්මන්ට් එකකට මේක අරන් එන්න කියලා. මොකද එතකොට තමයි අපිට ඇකියුරසි එක වැඩි කරගන්න පුළුවන්. ඒ ඇයි කියලාත් දැන් ඔයාලා දන්නවා. මොකද තර්මල් රේඩියේෂන් එක නැත්තම් මේ රේඩියේෂන් වේව්ස් ටික හුළඟ නිසා අපිට ඒක නිසා ඒකට යම්කිසි බාධාවක් ඇති වෙන්න පුළුවන් නිසා. ඉතින් අපි බැලුවොත් එම් පැහැදිලි වෙනස්කම් මේ දෙක අතර මේ හෑන්ඩෙල්ඩ් අපි දන්නවා ඔයාලා නිතරම දන්නවා මේ හෑන්ඩෙල්ඩ් ගන්න එක තමයි දැන් ලංකාවේ හැමතැනම පාවිච්චි වෙන්නේ. ඩිස්ටන්ස් එක බොහොම කෙටි ඩිස්ටන්ස් එකක් තියෙන ශබි. ඒ වගේම මේකේ ස්පීඩ් එකක් ටිකක් අඩුයි. ඔයා අල්ලගෙන ඉඳලා බටන් එක ප්‍රෙස් කරගෙන ඉඳලා එතනින් බීප් සවුන්ඩ් එක ආවට පස්සම චෙක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට නම්බර් එකෙන් තමයි පෙන්නන්නේ මේකේ උණ තියනවද ප්‍රමාණය. උණ වැඩිද අඩුද කියලා කියන්නෙත් නැහැ. උණ වැඩි නම් ඇලර්ට් එකක් එන්නෙත් නැහැ. ඒතර සාමාන්‍ය එෆිෂියන්සි ගත්තොත් එහෙම විනාඩියකට මිනිස්සු 12ක් වගේ. හැබැයි අපි අනිත් පැත්තට ගියොත් එහෙම අපේ හෑන්ඩ් හෙල්ඩ් තර්මෝග්‍රැෆික් කැමරා එක ගියොත් එහෙම මේකෙදි පුළුවන් දුර ප්‍රමාණයක් තියාගෙන ස්පීඩ් එක ඕල්මෝස්ට් රියල් ටයිම් ඒ කියන්නේ එවෙලම පෙන්නනවා
ඩිස්පලේ කරන්න පුළුවන් තර්මල් ඉමේජ් එකත් මේකේ පොඩි ඩිස්ප්ලේ ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ සහ මේකේ එෆිෂියන්සි එක අර වගේ 5 ගුණයක් විතර වැඩි. ඒ කියන්නේ ඉතා හොඳ එෆිෂියන්සි එකක් තියෙනවා. මේක අර කලින් රූප සටහනේ අපි පෙන්නලා තිබ්බා වගේ ට්‍රයිපොඩ් එක මවුන්ට් කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන ගමන් අපි පොඩ්ඩක් අපේ තර්මෝග්‍රැෆික් කැමරාවට විතරක් විශේෂ ලක්ෂණ කීපයකුත් තියෙනවා මේ හෑන්ඩ්හෙල්ඩ් යුනිට් එකට විතරක්. ඉතින් මේ ප්‍රධාන වශයෙන් ඔයාලට හයිලයිට් කරන්න පුළුවන් මේ දුරස්ථතාවය පවත්වා ගන්න පුළුවන් නිසා මේ කෝවිඩ් වගේ සිටුේෂන් එක ආරක්ෂාව වැඩි. ඒකම එෆිෂන්සි එක වැඩි නිසා එක පාර ගොඩක් කට්ටිය ඒ කියන්නේ කෙටි කාලයක් ඇතුළත වැඩි පිරිසක් ඔයාලට ස්කෑන් කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක යූස් කරන්න බොහොම ලේසි මොකද Wi-Fi තියෙන නිසා සහ මේකෙන් පුළුවන් ස්ක්‍රීන් ෂොට්ස් සේව් කරගන්න හයි ටෙම්පරේචර් කෙනෙක් ආවොත් මේක ප්‍රූෆ් විදියට ඔයාලට සේව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔය බෙනිෆිට්ස් ටික ඔක්කොම තියෙනවා. එතකොට සෑහෙන්න හෑන්ඩ්හෙල්ඩ් තර්මෝමීටර් එකයි අපේ හෑන්ඩ්හෙල්ඩ් තර්මෝග්‍රැෆික් කැමරා එකයි ගත්තොත් එහෙම මේ දෙක අතරින් හෑන්ඩ්හෙල්ඩ් තර්මෝග්‍රැෆික් කැමරා එක සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ප්‍රයිසින් පැත්තෙනුත් ටිකක් වැඩි. ඒවට හැබැයි ඒකට ලැබෙන වාසි බැලුවම ශබි අපිට හිතෙනවා ඒක හොඳ ඔප්ෂන් එකක් කියලා. ඉතින් Wi-Fi through connect කරලා අපිට proofs ටිකත් logs ටිකත් maintain කරන්නත් පුළුවන් නේ. අනිවාර්යයෙන්. ඒ advantage එක thermometer එක නෑනේ. අනිවාර්යෙන් ගත්ත ගමන් ඊට පස්සේ පොතක් අරන් මේ පෑන් අරන් ලියන්න වෙනවා. එහෙමනේ ගොඩක් තැන්වල කරන්නේ නේද? අනිවාර්යෙන්. ඒතර මේ වගේ දෙයක් තිබ්බනම් අපිට මේ advantage එක වැඩි අතරම. ඔව්. එතකොට මෙතන අපි රූප සටහනක් පෙන්නලා තියෙනවා. මේකෙදී අපිට යන්න පුළුවන් පරාසය මීටර 1.5ක් වගේ දුරකට යන්න පුළුවන් තියෙනවා. හොඳ ඇන්ගල් එකක් අපිට මේකේ බලා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේක කෙටි වීඩියෝ එකක් තියෙනවා ශබි ඒකත් අක් ගාලා අපි බලමු. ඔයාලට පේනවා මෙතනදී මේ පේනවා ඔයාලට කට්ටියක් ඇවිදන් එනවා. මේ ඇවිදන් එන මොහොතේදී යාලට පුළුවන් මේ යාලට උෂ්ණත්වය ඔයාලට පේන පොඩි රතු පාට කොටුවකින් ක්‍රොස් එකකින් පෙන්නනවා මේකේ උෂ්ණත්වය. ඒ වෙලෙම වම් මත පැත්තේ. ඉතින් මේකත් එක්ක ඔයාලට පුළුවන් බොහොම පහසුවෙන් මේක ඉක්මනට කරගන්න. ඔතන ඔයාලට පේනවා මෙතනදී කැමරාව සහ පුද්ගලයා අතර දුරත් යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක දුරක් යාලා මේන්ටේන් කරගෙන යනවා. ඉතින් ශබි ඔය හෑන්ඩ්හෙල්ඩ් ගැන කතා කරේ අපි. හෑන්ඩ්හෙල්ඩ් එකට වඩා පොඩ්ඩක් ගණන් වැඩි තමයි වැඩි සොලියුෂන් එකක් තමයි දැන් මේ කියන ඉකොනොමිකල් කැමරාවක් පාවිච්චි කරන එක. මේ කැමරාවක් පාවිච්චි කරන එකත් ශබි අපිට පුළුවන් අර කියන ක්‍රමවේදයේ සියලු දේම කරන්න නේද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේක මේ අනිකරම යසන්ත කැමරාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපේ හෑන්ඩ්හෙල්ඩ් ඩිවයිස් එකට අමතරව මේ කැමරාවක් අපි කොහොමද සවි කරන්නේ? ඒ වගේම මේකත් ට්‍රයිපොඩ් එක යූස් කරලා ටෙම්පරරි සොලියුෂන් එකක් විදිහට අපිට මේ තර්මල් ස්ක්‍රීනින් කැමරා එක යූස් කරන්න පුළුවන්. අපි ඒක වැඩි විස්තර බලමු යසන්ත. අනිවාර්යයෙන්. ඉතින් ඔයාලට මෙතන වීඩියෝ එකක් පේනවා ඉකොනොමිකල් කැමරා සෙට් කරලා හදලා තියෙන සිස්ටම් එකක්. මෙතනදී තියෙන වාසියක් තියෙනවා ශබි අර අපි හෑන්ඩ්හෙල්ඩ් එකට වඩා මේකේ ලොකු වාසියක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන මේ නිල් පාට කොටුවක්. මේ නිල් පාට කොටුව ශබි ඇවිල්ලා මේ තර්මල් කැමරා එකේ පරාසය. එතකොට මේ සම්පූර්ණ පින්තූරේ පේන්නේ දැන් මේකේ ලෙන්ස් දෙකක් තියෙනවා. ඔප්ටිකල් channel එකයි තර්මල් channel එකයි. එතකොට ලෙන්ස් දෙකයි සෙන්සර් දෙකයි. අපි ඉස්සෙල්ලා අර පොඩි වීඩියෝ එකක් බලද්දි කතා කරා මේ තර්මල් වලට පාවිච්චි කරන්නේ ජර්මේනියම් කියලා ලෙන්ස් එකක්. ඒකදී සාමාන්‍ය ආලෝකය ඇතුළට යන්නේ නැහැ. ඉන්ෆ්‍රාරෙඩ් තරංග විතරයි ඇතුළට යන්නේ. ඉතින් මේ නිල් පාට කොටුවෙන් අපි අදහස් කරන්නේ මෙන්න මේ තර්මල් ඒරියා එක. මේ තර්මල් ඒරියා එකේ තියෙන පරාසය අර හෑන්ඩ්හෙල්ඩ් එකට වඩා ටිකක් ලොකුයි. ඒ නිසා එකපාර ඕන නම් පෝලින් දෙකක් කට්ටිය වුණත් අපිට පුළුවන් මේ වගේ ගානට ફોකස් කරලා හදාගත්තොත් මොනිටර් කරන්න. ඉතින් මේකේ තියෙන වාසිය තමයි මේකෙන් මේක හරි විදිහට අපි කන්ෆිගර් කරගත්තොත් එහෙම මේකේ පුළුවන් එකවර පුද්ගලයන් 30ක් දක්වා ස්කෑන් කරන්න සහ එලාම් එක දෙන්න. ඉතින් ඒක මේකේ ටාගට් එකේ ඉඳන් කැමරාවට තියෙන දුරත් අපිට පුළුවන් මීටර් 0.8 ඉඳන් මීටර් 0.15 වෙනකන් දුරකට තියාගන්න. ඒකදී අදහස් කරන්නේ මෙන්න මේ මිලිමීටර් 3 ලෙන්ස් එකේ. අපි ලෙන්ස් ගැනත් ඉස්සරහට කතා කරමු. තර්මල් වලත් ලෙන්ස් තියෙනවා. ඉතින් ඒ ගැනත් කතා කරමු. ඒක කට්ටිය අහලා තිබ්බ ශබි අපි ප්‍රයිසින් ගැනත් පොඩ්ඩක් අදහසක් දෙන්න කියලා. ඉතින් අපි මේ ප්‍රොඩක්ට් ගැන කතා කරද්දී පොඩි කෙටි වශයෙන් අපිට ප්‍රයිසින් ගැන ලොකු දැනුමක් ලබා දෙන්න අවශ්‍ය හැකියාවක් නැහැ මේ ට්‍රේනින් එකේදී. ඔයාලට පුළුවන් ඔයාලා පර්චේස් කරන තැනින් හරියම නියමිත ප්‍රයිසස් අරගන්න. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මේ සියලුම තර්මල් කැමරා ශාපි දල වශයෙන් අපිට කියන්න පුළුවන් රුපියල් ලක්ෂයෙන් උඩ තියෙන්නේ. ලක්ෂයෙන් උඩ තියෙන්නේ සහ ඊට සාමාන්‍යයෙන් ඔබතුමාලට ලක්ෂයෙන් උඩ සහ ලක්ෂ එකමාර අතර වැලියු එකකින් මින්මෝ ටර්මිනල් එකක් ගන්න පුළුවන්. හෑන්ඩ්හෙල්ඩ් එකක් ගත්තොත් එහෙම සාමාන්‍ය ලක්ෂ 2කමාර 3 වගේ අතර ගන්න පුළුවන්. කැමරාත් තියෙනවා ඒ වගේ ප්‍රයිසස් වල. ඉතින් අපි අදහස්
කරන්න දලා අදසක් තමයි ලබා දුන්නේ ප්‍රයිසින් ගැන අහපු කට්ටියට. ඉතින් ඔයාලට පුළුවන් අපේ බලයලත් අලවි නියෝජිතයෙක් සම්බන්ධ කරගෙන මේක හරි ප්‍රයිස් එක ගන්න. මොකද ප්‍රයිස් එකත් කාලෙන් කාලට මාකට් එකේ තියෙන තත්ත්ව අනුව වෙනස් වෙනවා. ඉතින් ඒකත් සඳහන් කරගම. මේ ලෙන්ස් වල ඩිස්ටන්ස් එකයි අපි බලන ඒරියා එක එකම ඒකත් මොඩල්ස් වෙනස් වෙනවා. ඒතර මොඩල්ස් වෙනස් වෙන පාටත් අපේ ප්‍රයිසින් රේන්ජ් එක පොඩි වෙනසක් වෙනවා. අනිවාර්යෙන් ශපි. රයිට්. අපි තොර මේ ඉකොනොමිකල් සොලියුෂන් එක ගැන කතා කරගෙන හිටියේ. මේක ඉකොනොමිකල් ලොකු කොස්ට් එකක් වෙන්නේ නැහැ. හැබැයි ලක්ෂයට වැඩි මම කිව්වා වගේම. ඉතින් මේකෙදි මේ කැමරාව දාගත්ත පස්සේ තියෙන වාසිය තමයි ශපි මේක රෙකෝඩ් කරන්න අපිට හැකියාව තියෙනවා. දැන් මෙතන රෙකෝඩ් කරද්දි channel දෙකම ඕන නම් රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔප්ටිකල් channel එක සහ thermal channel එක NVR එක රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔප්ටිකල් channel එක රෙකෝඩ් කරන්න පුළුවන්. ඔප්ටිකල් channel එක ඔයාලට පේනවා හැම කෙනෙක්ගේම මූණේ වටේ පොඩි කොටුවක් ඇඳිලා එයාගේ උෂ්ණත්වය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක පස් වෙලාවක ප්ලේබැක් කරද්දිත් ඔයාලට බලන්න පුළුවන්. ඒක මෙතනදි රියල් ටයිම් ඔයාලට ඇලර්ට් එකක් ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ওই ටික ඔක්කොම තියෙන නිසා ඔයාලට පුළුවන් මේකෙදි හොඳ අර හෑන්ඩ් හෙල්ඩ් තිබ්බ කැමරාවට වඩා මේ කැමරාවෙන් හොඳ පර්ෆෝමන්ස් එකක් ගන්න හැකියාව තියෙනවා ශබි. ඉතින් අපි පොඩ්ඩක් බලමු ශබි ඉස්සරහට ගිහිල්ලා මේකේ කොහොමද මේ සාමාන්‍යයෙන් අපි සෙටප් කරගන්න කියලා මේකක්. ගොඩක් වෙලාවට මේක ටෙම්පරරි තමයි අපි සෙටප් කරගන්නේ channel එකක් හදලා අර ඔයාලට මුලදී අපි පෙන්වන විදිහට. මෙතනදී අපිට ඩෝම් නැත්නම් ටරෙට් නැත්නම් ඩෝම් ටයිප් එකේ බොඩි එක සහ බුලට් කියන ටයිප් එකේ දෙකම පේනවා. ඔයාලට පේනවා මේ කැමරාවේ ලෙන්ස් නැත්නම් ඉස්සරහා දෙකක් තියෙනවා. සිදුරු දෙකක්. එකක් තමයි තර්මල් එක අනිත් එක තමයි ඔප්ටිකල් එක. ඉතින් මේක අපිට POV වලින් පවර් කරන්න පුළුවන්. ඉතින් අර ශබී කිව්වා මිලිමීටර් ගණන් වෙනස් වෙනවා කියලා. මේ තියෙන්නේ මිලිමීටර් ගාන වැඩි වෙන්න අපි අර කලින් ට්‍රේනින් වලත් අපි සඳහන් කරා ෆෝකල් ලෙන්ත් එක වැඩි වෙන්න බලන්න පුළුවන් ඇන්ගල් එක අඩු වෙනවා. හැබැයි පැහැදිලිව බලන්න පුළුවන් දුර වැඩි වෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන්නේ 3 mm එකට වඩා 6 mm එකේ ගොඩක් ටිකක් දුරට යන්න පුළුවන්. මීටර් 3ක් වගේ දක්වා යන්න පුළුවන්. හැබැයි ඒකේ අර ඇන්ගල් එක ටිකක් අඩුයි. ඉතින් ලංකාවට ඔයාලට එකපාර channel දෙකක් පෝලිම් දෙකක් වගේ මොනිටර් කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ 3 mm ලෙන්ස් එක තියෙන thermal කැමරාවක් තෝරගන්න. හැබැයි ඔයාලට අවශ්‍යතාවයෙන් තියෙන එකපාරට එක channel එකයි නම් ටිකක් දුරයි නම් බලන්න නම් අවශ්‍යතාවය තියෙන ඔයාලට 6 mm කියන එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට ලේසියෙන් මේක tripod එක fix කරලා මේක network cable එකකින් POV switch එකක් කරලා power දීලා IMS එකකට link කරගෙන real time මේක monitoring බලන්න පුළුවන්, alert එක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙදි artificial intelligence පාවිච්චි කරලා මේ කැමරාවට පුළුවන් මිනිසුන්ගේ ඔබ්ජෙක්ට්ස් වල හරියටම නළලේ තියෙන ටෙම්පරේචර් එක ගන්න. ඉතින් ඒකත් සඳහන් කරන්න ඕනේ. ඒතර මේකේ accuracy එක අර කලින් කතා කරපු handheld එක වගේම අපි ±5 celsius කියන එක. ඉතින් එතකොට ඒක මේක මේ ±5 කියන එක අනිවාර්ය 0.5 කියන එක සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එකට අනුකූලයි. අනුගතයි. ඉතින් ඒ නිසා ඔයාලට වොරි වෙන දෙයක් නැහැ. ඒකම මේක මෙගාපික්සල් 4 ඔප්ටිකල් channel එකක් තියෙනවා. ඒ channel එකත් එක්ක ඔයාලට පුළුවන් එකපාරම මේ thermal dataත් මේ channel එකේ display කරගෙන recording කරන්න playback කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ කැමරාව සාමාන්‍යයෙන් install කරනකොට සාමාන්‍ය මීටර 1.5ක් වගේ උසකින් තමයි අපි recommend කරන්නේ. එතකොට කැමරාව සහ target එක අතර දුර මේ සඳහන් කරලා තියෙන table එකේ ආකාරයට ඔයාලට පුළුවන් සඳහන් කරන්න. එතකොට මේකත් අනිවාර්යයෙන්ම අපි කිව්වා thermal radiation අපි measure කරනකොට අනිවාර්යෙන් wind එකත් එක්ක ගැටලු එන්න පුළුවන්. ඉතින් ඒ ගැන තියෙන නිසා අපිට අනිවාර්යෙන්ම ඉන්ඩෝ එන්වයරන්මන්ට් එකට තමයි අපි මේක රෙකමන්ඩ් කරන්න කියලාත් මතක් කරන්න ඕනේ ශබි නේද? දසන්ත ඒකත් එක්කම අපේ කට්ටිය මේ chat එකකින් අහලා තිනවා මේකට දැන් NVR එක අවශ්‍ය නැද්ද කියලා. එතන මේක දැන් economical temperature screening solution නිසා මෙතන NVR එකක් අපි මේ ප්ලේස් කරලා නැතුව අපිට IVMS 4200 එකත් අපිට ගන්න පුළුවන් alert stick ගන්න පුළුවන් නේ සන්ත. අනිවාර්යෙන්ම. ඉතින් මේ කැමරාවට පුළුවන් මේ කියන කම්පැරිසන් එක ඔක්කොම කරලා උන වැඩි කෙනෙක්ට alert එක දෙන්න. ඉතින් ඔයාලට ඕන නම් මේ කැමරාවට siren එකක් set කරන්න පුළුවන්, permanent fix කරන්න පුළුවන්, ඒ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. NVR එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට recording කරගන්න අවශ්‍ය නම් මේ විස්තර ටික NVR එකකට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් NVR එක කියන එක අනිවාර්ය නෑ ශබි. ඔව් අපි ඉස්සරහට යන මේ solutions කියන කතා කරනකොට කට්ටියට මම තේරෙනවා මේ දැන් අපි කතා කරන්නේ economical ගැන නේ සන්ත. ඒතර අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ temperature screening කරන්න පමණයි. ඊළඟට recording එකයි අපි professional solution එකට යනකොට කොහොමද එන්නේ කියලා ඊළඟ slides වලින් පෙන්නමු නේද? අනිවාර්යයෙන්. ඒකම ශබි අපේ Q&A එකේ තියෙනවා මේකට generate කරන්න පුළුවන් daily report එකක් කියලා. IMS එක හරහා ඔයාලට daily report එකක් generate කරන්න හැකියාව තියෙනවා. එතකොට මේක ශබි ඒක මතක් කරනකොට මේ කැමරාවට පුළුවන් මේ කැමරා පාවිච්චි කරලා අපිට පුළුවන් face recognition කරන්න IDS face recognition NVR එකක් දැම්මොත් මේකට. එතකොට ඔයාගේ staff එක මේ system එකේ already ඒ කියන්නේ NVR එකේ register කරලා තියෙනවා නම්
කියන්නේ ලයිව් රේට් අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඔයාලට මේ ඩේලි රිපෝට් එක ගන්නකොට කෙලින්ම ස්ටාෆ් එකේ නමින්ම ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට යසන්තගේ ටෙම්පරේචර් එක මේ වෙලේ මෙච්චරයි, ශබීගේ ටෙම්පරේචර් එක මේ වෙලේ මෙච්චරයි කියන දක්වා අපිට ගන්න පුළුවන්. එතකොට AI සම්බන්ධ කරලා තමයි මේක අපි enable කරගන්න ඕනේ. එතකොට ඒ අවස්ථාවේදී අපි අපිට ඕනේ IDS NVR එකක් face recognition කරන්න පුළුවන්. ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒකම ශබි අපි කිව්වා වගේම දැන් මේ ඉකොනොමිකල් සොලියුෂන් එකේ අපි හිටියේ. දැන් අපි යමු ප්‍රොෆෙෂනල් සොලියුෂන් එක පැත්තට. ඔව් යසන්ත. ඔව්. ප්‍රොෆෙෂනල් සොලියුෂන් එකේ මොනවද ශබි අපිට තියෙන වෙනස්කම්? ඇත්තටම යසන්ත ප්‍රොෆෙෂනල් සොලියුෂන් එකේ මෙතනින් අපි මෙන්ෂන් කරලා තියෙන්නේ මෙන්න මෙතන අපිට පේනවා 13p 15p කියලා. ඒ කියන්නේ අපිට ඩිස්ටන්ස් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පර්මනන්ට් සොලියුෂන් එකක් කරනකොට අපි ට්‍රයිපොඩ් එක වගේ නෙවෙයි යූස් කරන්නේ යසන්ත. අනිවාර්යයෙන්ම. එතකොට අපි වෝල් එකටනේ හයි කරන්නේ. එතකොට වෝල් එකට හයි කරනවා නම් අපි ඩිස්ටන්ස් එක අනිවාර්යෙන් කන්සිඩර් කරන්න ඕනේ මේකේ. ඔව්. අපි මොන ඒරියා එකද කවර් කරන්න යන්නේ ඩිසිෂන් එක ගන්න යූස් කරන්න තමයි මේ ප්‍රොෆෙෂනල් සොලියුෂන් එකේ අපි මේ මොඩල්ස් දෙක මෙන්ෂන් කරලා තියෙන්නේ. රයිට් ශබි. එතකොට අපි මෙතනත් අර කලින් කිව්වා වගේ මේක IVMS පාවිච්චි කරලා අපිට පුළුවන් ඇලර්ට් ගෙන්න ගන්න. මේක පර්මනන්ට්ලි වෝල් එකකට අපිට ෆික්ස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා නේද? ඔව්. හරි. එතකොට මෙතනදී ඒක අදාළ ඇක්සස් එකෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔව්. wall mount brackets, pole mount brackets ඊට අමතරව ඒ වගේ අවශ්‍ය කරන හැම ඇක්සසරිස් එකක්ම අපිට මේ කැමරාස් වලට යූස් කරන්න පුළුවන්. ඔව්. එතකොට ඒකම අපි Q&A එක ප්‍රශ්නයක් තියෙනවා report එක ගද්දි staff එකේ temperature ගන්න පුළුවන් කිව්වා නේද කියලා. එතකොට මොන වෙලාවෙදී තියෙන temperature එකද පෙන්වන්නේ කියලා අහලා තියෙනවා. එතකොට අපිට staff එකේ එක්කෙනා මේ කැමරා ඉස්සරහින් යන වෙලාවට record වෙන්න temperature එක තමයි පෙන්වන්නේ. එතකොට එයා දෙතුන් පාරක් ගිහලා තියෙනවා නම් ඒ දෙතුන් පාරම ගන්නත් පුළුවන්. එතකොට යන වෙලාවත් එක පෙන්වනවා. ඒක උදේ වරුව කියමුකෝ උදේ වරුවේ මේ ඇතුළට එන වෙලාවේ අපි ෆැක්ටරි එක ප්‍රධාන ගේට් එකේ මේක සෙට් කරලා තියෙනවා කියමුකෝ. එතකොට කවුරු කෙනෙක් සිකියුරිටි ඔෆිස් එකෙන් ඇවිල්ලා පාස් එකක් අරන් ඇතුළට යන හරිය තියෙනවා නම් ඒ ගිය වෙලාවත් එක්ක තමයි පෙන්නන්නේ. එතකොට අපිට ඒ වෙලාව ගන්නට බලන්න පුළුවන්. ඊට පස්සේ අපේ තව ප්‍රශ්නයක් තියෙනවා ශබි මේ POS switch සහ NVR ගැන කතා කරන්න පුළුවන්ද කියලා අපේ වෙනම IP solutions training එකක් අපි කරා. ඔයාලට අපේ official YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඒක නැවත. ඒකෙදී අපි මේ කියන මාතෘකා කවර් කරලා තියෙනවා. ඒකම ශබි මෙතනදී පොඩි සෙන්සර් එක ගැනත් පොඩි සඳහනක් දාලා තියෙනවා. මේ සෙන්සර් එකේ අපි ගත්තම thermal sensor අපේ තියෙනවා 160 120 384 288 640 480 කියන එකේ සයිස් වලින් තමයි එන්නේ. දැන් ඔයාලා දන්නවා IP නම් full HD කියයි 4K කියයි 8MP කියයි නේද ශබි? හැබැයි thermal වල අපිට එතරම්ම ලොකු resolution එකක් අවශ්‍ය නැහැ මේ කියන මේ thermal screening එකක් ගන්න. ඒ කියන්නේ thermal reading එකක් කරගන්න. ඒ නිසා සාමාන්‍යයෙන් resolution තියෙන්නේ 120 160 නැත්තම් මේ 384 288 නැත්තම් 640 480 කියන ඒවා ටික. ඉතින් මේ සෙන්සර් එක සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ තියෙන සෙන්සර් එකක්. එතකොට මේකදී අපිට අර කලින් කිව්ව සොලියුෂන් එකට වඩා, ඒ කියන්නේ ඉකොනොමික් සොලියුෂන් එකට වඩා වැඩි ඩීටේල් තියෙන ඉමේජ් එකක් බලා ගන්න පුළුවන් තර්මල් එකේ සහ කවරේජ් එකත් යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. මොකද සෙන්සර් එක ප්‍රමාණයෙන් විශාල නිසා. ඉතින් ශාබි අපි පොඩ්ඩක් බලමුද මේක මේ සෙටප් කරලා තියෙන විදිය කොහොමද කියලා. ඔය යසන්ත. බලන්න. ඔයාලට පේනවා මෙතනදී මේ channel එකක කට්ටිය අපි දැන් එනවා මෙන්න මේ යටින් පේන්නේ thermal එක. ඔයාලට පේන හැමෝගෙම ඉස්සරහින් වැටෙනවා එයාලගේ temperature reading එක. සහ මෙතනදී මේක permanent fix කරලා තියෙන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ tripod එක පාවිච්චි කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ඔයාලට පේනවා කලින් එකට වඩා මේකේ සෑහෙන angle එක වැඩි. සහ මේක උසත් වැඩි. මොකද මීටර් 2.5ක් වගේ උසින් වුණත් මේක සවි කරන්න පුළුවන්. මොකද අපි කිව්වා මේක බිත්ති එක සවි කරන්න උනත් පුළුවන් කියලා. ඉතින් අපි මේකදී ඔයාලා කස්ටමර් අහනවා නම් හරි මට ටෙම්පරරි සොලියුෂන් එකක් ඕනේ මට තනින් තනට එක ගෙනියන්නත් ඕනේ අවශ්‍ය වෙලාවට කියලා. ඔයාලට පුළුවන් ඉකොනොමික් සොලියුෂන් එකේ මීටර 1.5ක් උඩින් ට්‍රයිපොඩ් එකේ ෆික්ස් කරන පොඩි සෙන්සර් එකක් තියෙන එකක් දෙන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පර්මනන්ට් සොලියුෂන් එකක් ඉල්ලනවා නම් මේ වගේ එකක් දෙන්න. ඉතින් අපි මේ මොඩල් ගැන කතා කරනවා. අපි ඉස්සරහට වරි වෙන්න එපා. මොඩල් ගැන කතා කරනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු ඒක මේ හයි එන්ඩ් සොලියුෂන් එකේ තියෙන වාසි මොනවද කියලා. ප්‍රධාන වාසිය තමයි මේකේ ඇකියුරසි එක 0.3කට නිවැරදි. ඒ කියන්නේ ටෙම්පරේචර් රීඩින් එකක් ගත්තොත් එහම හිතන්නකෝ මගේ උණ බැලුවා දැන් 36.5යි. හැබැයි ඒකෙදි නිර්විද්‍යාවය මගේ උණ 36.8 වෙන්නත් පුළුවන් 36.2 වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ 0.3ක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඉතින් කලින් කැමරාවල අපි කතා කරා 0.5ක නිර්විද්‍යාවයක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී නිර්විද්‍යාවය වැඩි වෙලා තියෙනවා. ඒකම නිර්විද්‍යාවය වැඩි කරන්න හේතු වෙන කාරණයක් තියෙනවා. ඒක තමයි මේ බ්ලැක් බොඩි කියන එක. ඉතින් ඒකත් අපි කතා කරමු ඇයි මේ බ්ලැක් බොඩි එකක් මේ මොකක්ද මේ බ්ලැක් බොඩි කියන එක කියලා. ඉතින් මේ හයින් සොලියුෂන් එකක් අපි දාගත්තට පස්සේ ඔයාලට පේනවා
මේකෙදි කැමරාව තියෙනවා අපි කිව්ව ට්‍රයිපොඩ් එක නැත්තම් පර්මනන්ට් ෆික්ස් කරන්න පුළුවන් මේකෙදි photo 00 software එක තියෙනවා POS switch එකක් තියෙනවා අන්න additionally black body calibrator එකක් කියලා add වෙලා තියෙනවා ඉතින් අපි බලමු black body calibrator එකක් කියන්නේ මොකක්ද කියලා ඉතින් එතකොට ඒකම කතා කරනවා මෙතනදී ඉන්ස්ටලේෂන් ටිප්ස් කීපයකට අපි දීලා තියෙනවා මෙතනදී කැමරාවේ උස මීටර 1.5ක් වගේ දක්වා දාන්න පුළුවන් මේක පර්මනන්ට් නෙවෙයි මේක හයි එන්ඩ් සොලියුෂන් එක. ඒ කියන්නේ අපි කලින් කතා කරේ ප්‍රොෆෙෂනල් සොලියුෂන් එක. ඊට එහා ගියපු හයි එන්ඩ් සොලියුෂන් එක තමයි මේ කතා කරන්නේ. මෙතනදී අපි ප්‍රධාන වශයෙන් ටාගට් කරලා තියෙන ඇකියුරසි එක වැඩි කරන්න. ඉතින් මෙතනදී එක එක මිලිමීටර් ප්‍රමාණ වලින් කැමරා තියෙනවා. මේ ඉතින් ඔයාලට පේනවා මිලිමීටර් 3 ලෙන්ස් එක තියෙනවා මිලිමීටර් 6 තියෙනවා මිලිමීටර් 13 තියෙනවා මිලිමීටර් 15 තියෙනවා. එතන මේ මිලිමීටර් ගාන වැඩි වෙන්න අපිට යන්න පුළුවන් දුරත් වැඩි වෙලා තියෙනවා. මීටර් 5ක් වගේ දුරකට වුණත් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට බ්ලැක් බොඩි එකක් අපිට පුළුවන් පාවිච්චි කරන්න. බ්ලැක් බොඩි කියන්නේ බොහොම සරල දෙයක්. ඒකේ උෂ්ණත්වය නියතව පවත්වා ගන්නවා. ඒ කියන්නේ අපිට පුළුවන් බ්ලැක් බොඩි පිටිපස්සේ තියෙන පොඩි සෙටින් ඩයල් එකක් වාට පුළුවන් ඒකෙන් මේ බ්ලැක් බොඩි එකේ මේ සර්ෆේස් එක වාට පේන මේක නිකන් පොඩි බොක්ස් එකක් වගේ. ඉස්සරහා පොඩි කළු ඒරියා එකක් තියෙන. මේ කළු ඒරියා එකේ ටෙම්පරේචර් එක එයා කරන්නේ එළියේ පරිසරයේ මොනවා වුණත් එයාගේ ටෙම්පරේචර් එක හැම වෙලෙම ඒ දෙන අගයෙන් පවත්වා ගන්නවා. ඉතින් අපි හිතමුකෝ ඒක අපි දීලා තියෙනවා කියලා සෙල්සියස් අංශක 40ට. එතකොට බ්ලැක් බොඩි එක එළියේ ගිනි ගත්තත් එළියේ ඇවිල්ලා මේ AC දාලා තිබ්බත් එයාගේ ටෙම්පරේචර් එක 40ෙම තමයි මේන්ටේන් කරන්නේ. මේකේ තියෙන වාසිය තමයි එතකොට කැමරාවට පුළුවන් ඒ බ්ලැක් බොඩියේ තියෙන ටෙම්පරේචර් එක තමයි 140 කියලා අකියක් තියාගන්න. එතකොට ඊට සාපේක්ෂ වැලියු එකක් යට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එයා බ්ලැක් බොඩි එකේ ටෙම්පරේචර් එනකොට එන තර්මල් රේඩියේෂන් එකෙන් තියෙන ප්‍රබලත්වය අනුව එයා කියනවා මේ එන්නේ 40 සෙල්සියස් ප්‍රබලත්වය. එහෙනම් මේ මනුස්සයාගේ නළලෙන් එන්නේ මොන ප්‍රබලත්වයද? සාපේක්ෂව එයාගේ නිර්වදිතාවය වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. මොකද එයාට දීලා තියෙනවා මේක මේ කම්පෙයාර් කරලා බලන්න. 40 කියන්නේ මේක කියලා කම්පෙයාර් කරලා බලන්න බ්ලැක් බොඩි එකක් දීලා තියෙනවා. බ්ලැක් බොඩි එක කියන්නේ සරලම සඳහන් කරොත් ඕක. ඉතින් සාමාන්‍ය මේක සඳහන් කරලා තියෙනවා බ්ලැක් බොඩි එකක් අපිට මේ කියන තර්මල් කැමරාවේ තර්මල් ලෙන්ස් එකේ වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි උඩ කෙළවරට දියන්න පුළුවන්. අපිට මේ කැලිබ්‍රේෂන් පාර්ට් එකක් තියෙනවා මම ඒකදී කියලා දෙන්නම් හරිම ලේසි. මේ බ්ලැක් බොඩි එක කැලිබ්‍රේට් කරගන්න හැටි. ඊට පස්සේ මේකත් අනිවාර්යෙන්ම ඉන්ඩෝ තමයි ශබි අපිට සවි කරන්න ඕනේ. ඉතින් අපි මේක සවි කරලා තියෙන අවස්ථාවක් බැලුවොත් එimhe මේ වගේ වට පේනවා. මේක සවි කරලා තියෙනවා. මේ බ්ලැක් බොඩි එක තියෙනවා. කැමරා එක තියෙනවා. මේ වගේ බ්ලැක් බොඩි එක වලට පර්මනන්ට් ෆික්ස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ long term installation වලට එහෙම නැත්නම් ටෙම්පරරි මේ වගේ tripod එක install කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ බ්ලැක් බොඩි එක මේ රතු පාට පොඩි cross එකකින් පේන බ්ලැක් බොඩි එක මාක් කරලා තියෙන ආකාරය. ඉතින් ඔයාලට ඒ කියන්නේ කැමරා පාවිච්චි කරලා thermal solution වලට යනවනම් ඔයාලට පුළුවන් ඔය කියන ක්‍රමවේද පාවිච්චි කරන්න. දැන් මෙතන පේනවා බ්ලැක් බොඩි එක සහ කැමරා අතරත් අපි නිශ්චිත දුරක් පවත්වා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කැමරා ලෙන්ස් එකෙන් අනුව එක වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි රෙකමන්ඩ් කරන්නේ මීටර් 2.5ක් වගේ පරතරයක් සහ මේ දෙකේම උස එක සමාන වෙන්න ඕනේ. එතකොට මේ ඔයාලට පේනවා කැමරා දෙක අතර මීටර් 2 කැමරාවයි බ්ලැක් බොඩිය අතර මීටර් 2.5ක දුරක් පවත්වාගෙන යන අතරේ බ්ලැක් බොඩිය උසයි කැමරා උසයි මීටර් 1.5ක උසින් අපි තියාගෙන තියෙනවා. ඉතින් මෙතන තමයි නිවැරදි ආකාරයට පාවිච්චි වෙන්නේ. ඒකම ශබි අපේ තියෙනවා chat එකේ ප්‍රශ්නයක් if we use temperature phase recognition can we use dp like SQL transfer data පාවිච්චි කරන්න පුළුවන්. අපි එතනදී අපි ඒක මතක් කරන්නම් කොහොමද කියලා. database එකකට කොහොමද මේ data ටික transfer කරගන්නේ කියන එක. එතකොට අපි බැලුවොත් එහෙම මේ high end solution එකේදී black body එකයි අපි මේ ටික හරියට configure කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ දර්ශනයක් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ පාවිච්චි කරන්න. මෙතනදී අපි එක එක ආකාර lens ඔයාලට සඳහන් කරලා තියෙනවා 3PA 6PA කියලා. මේ වගේ යන්න පුළුවන් දුර තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ආකාරයට black body එකක් පාවිච්චි කළා වගේ තව accuracy එක වැඩි කරගන්න. ඊළඟට තව ශබි අපි කැමරා ගැන කතා කරද්දී තවත් අපි දීලා තියෙන solution එකක් තමයි මේ කැමරා පුළුවන් අපිට මේ metal detector එකකට mount කරන්න. ඔයාලා Hikvision ගේ metal detector තියෙනවා කියලා දන්නේ නැත්නම් අපි ගාව ඒ solution එකක් තියෙනවා metal detector gate එක මේ වගේ අපිට passengers ලට තියෙන. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් metal detection කරන කමම්ම thermal screen එකකුත් කරගන්න. ඒතර ඔයාලට මේ දකුණු පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් බලුවොත් ඔයාලට පේනවා මේ solution එකේදී ඔයාලට මේක normal විදියට network එකකට සම්බන්ධ කරලා ගේට් 4-5ක් තියෙනවා නම් උනත් පුළුවන්. මේක අනිවාර්යෙන් ඔයාලගේ surveillance center එකට ගෙන්න ගන්න පුළුවන් සහ alert එතනින් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
ඉතිං මේක වඩා සුදුසු වෙනවා ගොඩක්ලාට එයාපෝට් එකට වගේ අපිට නැත හොටෙල් එකට වගේ අපිට අනිවාර්යයෙන්ම මේ වගේ මෙටල් ආච් එකයි මේ වගේ ටෙම්පරේචර් කැමරාවක් බිල්ටින් එන සිස්ටම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න. ඉතින් මේ මෙටල් ඩෝ ඩිටෙක්ටර් එකේත් අපි පොඩි වීඩියෝ එකක් තියෙනවා අපි ටග් ගාලා ඒක බලමු. Temperature is abnormal. Please check. Temperature is abnormal. Please check. ඔයාලට පේනවා අර ඒකේ වීඩියෝ එකේ පුද්ගලයා නළලට උණුසුම් තේ කෝප්පයක් අරගෙන තමයි යන්නේ. ඒතර අපි කිව්වා මේ කැමරාව වලට පුළුවන් මිනිස්සෙක්ගේ නළලේ ටෙම්පරේචර් ගන්න. ඉතින් ඒ අවස්ථාවේදී මිනිස්සෙක් කියලා අඳුරගෙන මෙයා නළලේ ටෙම්පරේචර් ගන්න හදනකොට නළලේ තියෙන තේ කෝප්පයක් නිසා එයා එතනදී තමයි අදහස් කරන්නේ මේක ලොකු උෂ්ණත්වයක් තියෙනවා කියලා එයාගේ සම්මත ප්‍රමාණයට වඩා. ඒකම chat එක අපේ Q&A එකේ අපි අහලා තියෙන black body කියන්නේ මොකක්ද කියලා අපි ඒකට උත්තරයක් ලබා දුන්නා. නැවත පැහැදිලි කරන්න ඕන නම් පොඩ්ඩක් අපිට මැසේජ් එකක් දාන්න. අපි නැවත පැහැදිලි කරන්නම් ඒක කලින් කාට හරි පැහැදිලි වුණේ නැත්තම් අපිට නැවත මැසේජ් එකක් දාන්න. ඒකම අපි ශබි අපේ ප්‍රොඩක්ට්ස් ගැන බලමු දැන්. අපි දැන් මේ කතා කරේ දල වශයෙන් අපේ තිබ්බ සොලියුෂන් ගැන. ඉතින් මුලදීම අපි කතා කරා හෑන්ඩ්හෙල්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ඉකොනොමික් සොලියුෂන් එක තියෙනවා. ඊට පස්සේ අපි ප්‍රොෆෙෂනල් සොලියුෂන් එක තියෙනවා. පර්මනන්ට්ලි ෆික්ස් කරන්න පුළුවන් එක. ඊට පස්සේ හයි එන්ඩ් සොලියුෂන් එක තියෙනවා බ්ලැක් බොඩියත් එක්ක. සහ ෆයිනලි මේ මෙටල් ඩෝ ඩිටෙක්ටර් එකට අපිට තර්මල් ෆික්ස් කරලා ගන්නත් පුළුවන්. ඒකම අපේ සඳහන් කරලා තියෙනවා බ්ලැක් බොඩි එක තේරුන්නේ නැහැ කියලා. දැන් අපි බ්ලැක් බොඩි එක පෙන්නනවා. එතනදී අපි පොඩ්ඩක් සඳහන් කරන්නම්. රයිට්. අපි මෙතන තියෙනවා මේ තර්මල් කැමරා දෙකක්. මොඩල් දෙකක්. එතකොට ඔයාලා IP කැමරා ට්‍රේනින් එකේ හිටියනම් ඔයාලා දන්නවා මේ DS කියන්නේ Hikvision products කියන එක 2T කියලා තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි දන්නවා normal IP කැමරාවල නම පටන් ගන්න DS2CD කියලා. එතකොට ඔයාලා temperature කැමරාවක් ලේසියෙන් අඳුන ගන්න පුළුවන් 2TD කියලා. ඊට පස්සේ ඔයාලට ගොඩාක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ අගට තියෙන අකුරු ටික 3P 6P 13P 15P කියන මේකේ තියෙන මිලිමීටර් ගාන thermal කැමරාවේ තියෙන මිලිමීටර් ගාන. සහ මෙතන B අකුරක් තිබ්බත් එකෙන් අදහස් වෙන්නේ බයිස්පෙක්ට්‍රම් කියන එක. බයිස්පෙක්ට්‍රම් කියන්නේ කැමරාවේ ලෙන්ස් දෙකක් තියෙනවා. ඔප්ටිකල් ලෙන්ස් එකයි තර්මල් ලෙන්ස් එකයි. එතකොට එයාට පුළුවන් එකපාර CCTV රෙකෝඩින් එකට එනකොට සාමාන්‍ය එන වීඩියෝ එකේ ටෙම්පරේචර් ඒවත් ටයිප් කළා වගේ අපිට අර ඉස්සලා වීඩියෝ වල අපි දැක්කා එයාගේ නිල් පාට කොටුවක් ඇඳිලා ඒකෙන් උණ ප්‍රමාණය වැටලා තියෙනවා. ඉතින් ඒ වගේ රෙකෝඩ් කරගන්න. ඉතින් මෙතනදී ඔප්ටිකල් ලෙන්ස් එන්නේ අපි දන්නවා මිලිමීටර් 4-6 අපි කතා කරා CCTV ට්‍රේනින් වල කලින් තිබ්බ ඔප්ටිකල් ලෙන්ස් ගැන. තර්මල් ලෙන්ස් එක එනවා මිලිමීටර් 13 15 කියන වගේ. සහ මේකේ සෙන්සර් එක 384 288 කියන එකේ තියෙනවා. ඒතර මෙතනදී සඳහන් කරලා තියෙනවා accuracy එක 0.3 දක්වා වැඩි කර ගන්න පුළුවන් black body එකක් එක්ක. මෙතනදී range එක මනින්න පුළුවන් range එක සෙල්සියස් අංශක 30 සිට 45 දක්වා. ඉතින් මෙතනදී handheld device එකක් තමයි මේක තමයි handheld device එකේ model එක. මෙතනදී resolution එක අපි කොට ටිකක් ප්‍රමාණයෙන් අඩුයි කියලා 160 120 resolution එකේ තියෙන්නේ. මෙතනදී optical lens එකක් තියෙනවා. මේකත් bispectrum එකක්. මේක handheld එක වුණාට B අකුරක් වාට තියෙනවා පේනවා. මේකෙත් තියෙනවා optical කැමරාවක් සහ thermal කැමරාවට අමතරව. ඉතින් මේකේ accuracy එක සෙල්සියස් අංශක 0.5ක් සහ මේක touch screen එකක් එන්නේ. ඉතින් අර bispectrum image fusion කියන එක මෙයාට කරන්න පුළුවන්. ඉතින් ඒකත් අපි කෙටියෙන් සඳහන් කරන්න. bispectrum කියන්නේ අපි කතා කරා දැන් lens දෙකක් තියෙන කැමරා. image fusion කියන්නේ මොකක්ද? image fusion කියන්නේ මෙයාට පුළුවන් thermal කැමරාවෙන් එන image එකයි optical කැමරාවෙන් එන image එකයි එකතු කරලා ලස්සනට අර දෙකම එකතු කරලා පෙන්වන්න හැකියාව තියෙනවා. මොකද අපි දැක්කා optical එකෙන් පේනේවා අච්චර පැහැදිලි නෑ. ඒ කියන්නේ අපිට තියෙන වර්ණ පිළිබඳ වර්ණ ප්‍රස්ථාරයක් වගේ තියෙන්නේ. ඒ කියන්නේ උණ වැඩි තැන රතු පාටින් වැඩිපුර පෙන්වනවා. උඩ අඩු තැන් වල රතු පාට අඩු වෙලා පේනවා. ඒ වගේ එකක් නේ. හැබැයි අපිට මේ bispectrum on කරගත්තට පස්සේ අපිට පුළුවන් optical එන image එකෙන් සහ thermal data එකට mix කරලා අර ඔබ්ජෙක්ට් එකේ ඉන්නේ කවුද කියලා දැනගන්න සහ උණ නැත්නම් උෂ්ණත්වය වැඩි ඒරියා මොනවාද කියලා idea එකක් ගන්න පුළුවන්. ඒක තමයි bispectrum image fusion කියන ටෙක්නොලොජි එක කියලා කියන්නේ. ඉතින් මෙතනදී මේ handheld device එකට පුළුවන් automatic capture කරලා upload කරන්නත්. ඉතින් ඒකම ශබි අපි කතා කරත් අපි ටිකක් එතනින් එහාට ගිය සීරීස් වල කතා කරත් අපි දැන් මේක කතා කරා 15 10 වගේ ලෙන්ස් තියෙනවා. ඊට අමතරව අපේ තියෙනවා 36 කියන ලෙන්ස් එකකුත්. මිලිමීටර් 3 සිට සහ 6 දක්වා. මේ වගේ ගත්තත් එහෙම resolution එක ටිකක් අඩුයි. අර handheld එකේ තිබ්බ resolution එක තමයි. economic solution එකට අපි දැම්මේ මෙන්න මේ model දෙක.
හයි එන්ඩ් සොලියුෂන් එකට දැම්මේ මෙන්න මේ මොඩල් එකේ. මේක සෙන්සර් එක ටිකක් ලොකුයි. ඉතින් එතකොට ඇකියුරසි එක ඔව් ෂාබි අපිට මේ 3PA 6PA ටරට් එකයි බුලට් එකයි අපිට යූස් කරන්න පුළුවන් ටෙම්පරරි සොලියුෂන් එකට වගේ නේද යසන්ත? අනිවාර්යයෙන්. පර්මනන්ට් සොලියුෂන් එකට වගේ යනවා නම් අපි 15 10PA කැමරාස් ටික දැම්මම up to 30% වෙනකන් හැන්ඩල් කරන්නත් පුළුවන්. ඒතකොට පර්මනන්ට් සොලියුෂන් එකයි ටෙම්පරරි සොලියුෂන් එකයි මෙතනින් අපිට වෙන් කරලා බලන්නත් පුළුවන් නේ යසන්ත? අනිවාර්යයෙන්ම. ඉතින් මෙතනදී මේක හයි එන්ඩ් කියලා අපි කියන්නේ දැන් ඔයාලා මේක පටලවා ගන්න එපා. ඉකොනොමික් සොලියුෂන් එක කියන්නේ මේ සෙන්සර් එක පොඩි නිසා. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් සොලියුෂන් එක කියන්නේ මේ සෙන්සර් එක ලොකුයි ෆික්ස් කරගන්න පුළුවන් නිසා. දැන් ඉකොනොමික් සොලියුෂන් එක ෆික්ස් කරන්න අමාරුයි මොකද රේන්ජ් එක අඩු නිසා. ඉතින් ඒ ටික පටලවා ගන්න එපා. මේකේ හයි එන්ඩ් සොලියුෂන් කියලා අපි කතා කරේ. දැන් අපි ගත්තා කරා ඉකොනොමික් ප්‍රොෆෙෂනල් කියලා සොලියුෂන් දෙකක් සෙන්සර් සයිස් එක නිසා තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ හයි එන්ඩ් කියන්නේ මේ දෙකම අපිට හයි එන්ඩ් කරගන්න පුළුවන්. මේ හැම කැමරාවකටම බ්ලැක් බොඩි එකක් දැම්මොත් එහෙම මේක ඇකියුරසි එක 0.3 දක්වා අඩු කරගන්න පුළුවන්. කියන්නේ මේ කියන්නේ ඇකියුරසි එක හොඳ කරගන්න පුළුවන් නිසා තමයි අපි ඒකට අපි හයි එන්ඩ් කියන්නේ. ඒතර මේ හයි එන්ඩ් කියන එක මේ ඔක්කොටම අදාළයි. ඒ කියන්නේ ඉකොනොමික් සොලියුෂන් එකටත් අදාළයි, ප්‍රොෆෙෂනල් සොලියුෂන් එකටත් අදාළයි. මම හිතනවා කට්ටියට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් බ්ලැක් බොඩි එක ගැන මෙතන තියෙනවා. බ්ලැක් බොඩි ගැන පොඩ්ඩක් කතා කරමු. බ්ලැක් බොඩි කැලිබ්‍රේටර් කියලා තමයි මේකට කියන්නේ. කැලිබ්‍රේටර් එක කියන එක අදහස ඔයාලා දන්නා මොකක් හරි දෙයක් සුසර කරගන්න අපි පාවිච්චි කරන්නේ කැලිබ්‍රේටර් එකක්. ඒතකොට කැලිබ්‍රේටර් එකකින් කරන්නේ බ්ලැක් බොඩි කැලිබ්‍රේටින් කරන්නේ ප්‍රධාන වශයෙන් නිශ්චිත උෂ්ණත්වයක් හැම වෙලෙම පවත්වා ගන්නවා. දැන් ඔයාලට මේ බ්ලැක් බොඩි දිහා බැලුවට පස්සේ පේනවා ඒක ඉස්සරහා තියෙන පොඩි කළු පාට බොක්ස් එකක්. අවධානයෙන් අහගෙන ඉන්න බ්ලැක් බොඩි එක ගැන අහලා තිබ්බ නිසා අපි පැහැදිලිව එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා මෙතනදී. ඉතින් මේ කළු පාට සර්ෆේස් එකේ උෂ්ණත්වය නියත අගයක පවත්වා ගන්න පුළුවන් මේ බ්ලැක් බොඩි එකට. ඒක තමයි යාගේ තියෙන විශේෂත්වය. එයා වෙන මොකුත් කරන්නේ නැහැ. එතකොට එතනදී එයාට මෙතන පේනවා ඇකියුරසි එක 0.1ක් දක්වා පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී මේකෙදී අපි හිතමුකෝ මෙතන මේ වැලියු එක සෙල්සියස් අංශක 40ට අපි සෙට් කරලා තිනවා කියලා. සෙල්සියස් අංශක අපි 40ට මේකේ බ්ලැක් බොඩි එක සෙට් කරාට පස්සේ මෙයා හැම වෙලේම කරන්ට් එක දුන්නට පස්සේ පැය භාගයක් වගේ යනවා මේක හරියට යම්කිසි ස්ථාවර මට්ටමකට එන්න. ඉතින් ඔයාලා මේක ඔන් කර ගමන් ටෙම්පරේචර් මෙෂර් කරන්න බෑ. සාමාන්‍ය බ්ලැක් බොඩි එකක් තියෙන තැනක බ්ලැක් බොඩි එක ඔන් කරලා පැය භාගයක් වගේ පස්සේ තමයි ටෙම්පරේචර් මෙෂර් කරන්න ගන්න. ඉතින් මේක පැය භාගයක් වගේ කාලය ඇතුළත මේ කියන සමත උෂ්ණත්වයට එනවා. ඒ කියන්නේ අපි සෙට් කරලා තියෙන උෂ්ණත්වයට එනවා. අපි කරන්නේ මේ කැමරාවට ලොග් වෙලා කැමරාවට කියන වාගේ ස්ක්‍රීන් එකේ තර්මල් ස්ක්‍රීන් එකේ මෙන්න මෙතන තමයි බ්ලැක් බොඩි එක තියෙන්නේ. එයාගෙන් එන උෂ්ණත්වය ඔයාට එන්නේ සෙල්සියස් අංශක 40යි. ඒතකොට කැමරාව දන්නවා යම්කිසි කම්පැරිසන් එකක් කරන්න. ඒ කියන්නේ සෙල්සියස් අංශක 40ක් තියෙන අවස්ථාවක මේ පරිසරයේ එන උෂ්ණත්වය මනිනකොට මෙන්න මේ විදිහට තමයි මට එන ඩේටා ටික එන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේක එන රේඩියේෂන් එක එන්නේ. ඉතින් ඒකත් එක්ක යාට වඩා නිවැරදි අගයක් දෙන්න පුළුවන්. එතනින් යන මිනිස්සෙක්ගේ නල්ල එන උෂ්ණත්වයත් එක්ක සංසන්දනය කරලා මේ සෙල්සියස් අංශක 40ට එන්නේ මේ වගේ රේඩියේෂන් එකක් නම් මේ මිනිස්සයාගෙන් එන උෂ්ණත්වය 36.3ක් වෙන්න ඕනේ හරියටම. එතකොට ඒ වගේ නිවැරදිතාවය වැඩි කරගන්නේ අන්න එහෙමයි. යාට පුළුවන් සංසන්දනය කිරීමක් කරගන්න. සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයේ එන අවස්ථාවේදී එන රේඩියේෂන් එක ඉන්නේ මේ වගේ නම් මේ මිනිස්සයාගෙන් එන රේඩියේෂන් එක මේ නිසා මෙයාගේ උෂ්ණත්වය මේ වගේ වෙන්න ඕනේ කියලා යාට පුළුවන් එයා ගන්න රීඩින් එක තව පොඩ්ඩක් ඇකියුරේට් කරගන්න. ඉතින් ඒක තමයි බ්ලැක් බොඩි එකේ තියෙන ප්‍රධාන ප්‍රයෝජනේ. ඉතින් මේකදී මම හිතනවා කට්ටියට ඒක බ්ලැක් බොඩි කියන එක දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒකම මෙතනදී අපිට ට්‍රයිපොඩ් එක ගැන කතා කරලා තියෙනවා. ඒකම තව පොඩි වචනයක් තියෙනවා එමිසිවිටි කියලා. එමිසිවිටි. ඔයාලා අහලා තියෙන එමිසිවිටි කියන්නේ මොකක්ද කියලා අහලා තියෙන කට්ටියත් ඇති නැති කට්ටියත් ඇති ඔක්කොම දැනගන්න මම කියන්න. එමිසිවිටි කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා අපි කියවා විශ්වයේ තියෙන ඕනම වස්තුවක් බිඳුවෙන් උඩ කියලා උෂ්ණත්වයක් තියෙනවා නම් මේ රේඩියේෂන් එකක් එවනවා පිට කරනවා. ඒ රේඩියේෂන් එකේ පිට කරන රේඩියේෂන් ප්‍රමාණය මනින ඒකකයක් තමයි එමිසිවිටි කියන්නේ. එතකොට මේ මිනිස්සෙක්ගේ සිරුර ගත්තොත් මේ මිනිස්සෙක්ගේ සිරුරේ එමිසිවිටි එක සාමාන්‍යයෙන් 0.98ක් වගේ. බ්ලැක් බොඩි එකක් ගත්තොත් එහෙනම් අපි දන්නවා එමිසිවිටි එක 0.97ක් වගේ. ඉතින් මේකදී අපි සෙටින් එකක් හදන්නකොට අපිට එන්ටර් කරන්න එනවා එමිසිවිටි එක මොකක්ද කියලා. ඉතින් ඔයා බ්ලැක් බොඩි එකක් කැලිබ්‍රේට් කරනකොට එතන එමිසිවිටි එක එන්ටර් කරන්න ආවම ඔයාට මතක තියාගන්න එමිසිවිටි එක 0.97යි කියලා. ඒක අපි ඉස්සරහට පෙන්නන්නම් ප්‍රැක්ටිකල් කරනකොට. ඒකම අපි කතා කරා තව එකක් මිනිස්සෙක්ගෙත් මේක මිනිස්සෙක් එක්කත් මේක ටෙම්පරේචර් ගන්නකොට අපේ සෙටින්ග්ස් වල තියෙන මිනිස්සයාගේ එමිසිවිටි එක කීයද කියලා අහලා. එතනත් ඔයාලට පුළුවන් මිනිස්සයාගේ සාමාන්‍ය එමිසිවිටි එක 0.98යි කියන එක ඒක එතන සෙට් කරලා තියන්න. ඒකම බ්ලැක් බොඩි එකක් අනිවාර්යෙන් කැමරාවත් එක්ක තියෙන්න ඕනේ. එතකොට කැමරාවත් එක්ක තියෙනකොට තමයි මෙයාට හැම වෙලේම සංසන්දනය කිරීමක් කරන්න පුළුවන්.
මොකද බ්ලැක් බොඩියෙන් අපි නිශ්චිත උෂ්ණත්වයක් දෙනවා කිව්වා. බ්ලැක් කැමරාව දන්නවා කැමරාවට අපි කලින් කියලා තියෙනවා මේ බ්ලැක් බොඩියෙන් එන්නේ සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක්. ඒතර කැමරාව දන්නවා 40ට කියන්නේ මේක නම් මේ මනුස්සයන් එන එක කොච්චරක්ද කියලා ගණනය කිරීමක් තමයි කරන්නේ. ඉතින් ඒක මතක් කරගම අපි පොඩක් ඉස්සරහට යන් අපේ දැනට මේ වගේ සිස්ටම් ඩිප්ලොයි කරලා තියෙන තැන් කීපයක් පොඩි වීඩියෝ කීපයක් අපි බලමු. මේ ඇවිල්ලා රියල් වර්ල්ඩ් ලෝකේ ඇත්ත තැන් වල අපි මේ ඩිප්ලොයි කරලා තියෙන සිස්ටම් වල පොඩි වීඩියෝ කීපයක් අපි කෙටියෙන් ටක් ගාලා බලමු. ඔයාලට පේනවා මේ කොච්චර වේගෙන් මේ එන කට්ටිය එනවද සහ ඒකම කොච්චර වේගෙන් මෙයාට පුළුවන්ද මේ උණ පරීක්ෂා කිරීම කරන්න කියලා. ඉතින් මෙතන ඔයාලට පේනවා වම් අත පැත්තේ තමයි තර්මල් channel එක කියන වීඩියෝ එක තියෙන්නේ. දකුණු අත පැත්තේ තියෙනවා ඔප්ටිකල් channel එකේ වීඩියෝ එක. ඒක මේකේ මොඩල් එක බලුවොත් එම් 15p එකක්. ඒ කියන්නේ 15 mm ලෙන්ස් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි මේ වීඩියෝ එකත් බලුවොත් එම් ඔයාලට පේනවා දොරක් ෆෝකස් කරලා ගානට අපි හදලා තියෙනවා මේකෙදි ඩිටෙක්ට් කරගන්න. ඉතින් මෙතනදී පැහැදිලිව එන කට්ටියව ඩිටෙක්ට් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ IBMS 4200 software එක ඉන්ටර්ෆේස් එක ඔයාලා IBMS 4200 ගැන දැනීමක් ලබා ගන්න අවශ්‍ය නම් අපේ YouTube channel එකේ දීලා තියෙනවා දීර්ඝ වීඩියෝ එකක් in detail කොටස් වලට කඩලා ඔයාලට අවශ්‍ය කොටස විතරක් තෝරගෙන බලන්නත් පුළුවන් අපේ YouTube channel එකට ගියොත් CCTV වැඩ කරන්නේ මෙහෙමයි access control program කරන්නේ මෙහෙමයි කියලා අපි in detail දීලා තියෙනවා අපේ channel එකට ගිහලා පොඩ්ඩක් බලන්න කියලා ආරාධනා කරනවා. ශවි මම හිතනවා කට්ටියට දැන් අපෙන් thermal camera වලින් thermal screening කරන ගැන හොඳ අදහසක් එන්නේ නැති කියලා නේද? ඔය යසන්ත. අපි නම් ඊළඟ පාර්ට් එකට යන්නේ. අනිවාර්යෙන්ම. ඔය යසන්ත. රයිට් ශවි. මෙන්න මේ ස්ලයිඩ් එක දැම්ම ගමන් කට්ටිය බය වෙන්න එපා. මෙන්න මේ ලොකු ගොඩක් දාලා තියෙනවා කියලා. අපි මේක මේ කොටස් වශයෙන් තෝරා බේරාගෙන චුට්ට ඉස්සරහට යක්. ලොකු දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ ශවි. අනිවාර්යෙන්ම. ඔව්. මුලින්ම අපි මේ වම් පැත්තට එමු ශවි. වම් පැත්තේ අපි solution details කියලා පොඩි box එකක් දාලා තියෙනවා. ඔයාලා වෙන මොකුත් බලන්න එපා. මේ පැත්තට පොඩි අවධානයක් යොමු කරන්න. දැන් මේ minmo කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම සරලව අපි කියනෝනේ minmo කියන්නේ මොකද්ද කියලා. ඔයාලා දන්නේ නැති කට්ටියට. minmo කියන්නේ Hikvision ලගේ face recognition terminal. ඒ කියන්නේ access control වලට face recognition පාවිච්චි වෙන terminal එකක්. ඉතින් මේක ගත්තම ඔයාලට මාකට් එකේ ඉතාම competitive මිලට face recognition terminal ගන්න පුළුවන් එකම brand එක තමයි Hikvision brand එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 40000ක වගේ මට්ටමේ ඉඳලා ඔයාලට ගන්න පුළුවන් face recognition terminal. මේකෙදි මාස්ක් දාගෙන ඔයාලට පුළුවන් face එකක් recognize කරන්න. ඒක තමයි තියෙන ප්‍රධාන වාසිය. එතකොට එතනින් එහාට ගිහිල්ලා අපිට අද කතා කරන්නේ මේ terminal එකකින් අපිට පුළුවන් temperature screen උත් කරන්න ඒකත් මාස්ක් එක දාගෙන. ඉතින් අපි බලුවොත් එහෙම මේක ගොඩාක් සුදුසු වෙන්නේ long term temperature screening කරන තැනකට. ඒකත් access control එක වාට use කරන්න ඕන නම් උදාහරණයකට අපි දන්නවා අපි කලින් කතා කර කැමරා එකේ alarm එකක් වදිනවා. හැබැයි ඔයා security කෙනා දන්නවා නම් හරි මොකක් හරි issue මේ ක්‍රමවේදයක් තියෙනවා නම් ඔයාට shape එක ඇතුළට යන්න පුළුවන් නේ. හැබැයි මෙතනදී එතනින් එහාට ගිය සුරක්ෂිතභාවයක් ඔයාට ලබා ගන්න පුළුවන් මේක සම්බන්ධ කළ දොරකට. access control door lock එකකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ magnetic lock එකකට හරි bolt lock එකකට හරි මේකට signal එක pass කරන්න පුළුවන්. lock කරලා තියාගන්න. උදාහරණයක් විදිහට උණ වැඩි නම් lock කරලා තියාගන්න. මාස්ක් එකක් දාලා නැත්නම් දොර අරින්න එපා. ඒ වගේ මෙයාට පුළුවන් ඒ වගේ control එකක් ලබා ගන්න. ඒතර මේකත් අනිවාර්යයෙන්ම indoor space එකකට නැවත මම මතක් කරනවා. මේ thermal screening solution කවදාකවත් එළියේ outdoor station තැන් වල ගහන්න බෑ. බැරි හේතුව තමයි අර කියන සුළඟ සහ පිටතින් ලැබෙන ආලෝකය. අපි ඒ ගැන ඉස්සරහට තව වැඩිපුර කතා කරමු. ඉතින් අනිවාර්යෙන් ඔයාලා කස්ටමර්ස් ලට කියලා ප්‍රොපෝස් කරනකොට ඔයාලා සයිට් සර්වේ එකට ගියොත් කස්ටමර් අහුවොත් මේක ගහන්න පුළුවන් හොඳම තැන මොකක්ද කියලා ඔයාලා කස්ටමර් කියන අනිවාර්යෙන් මේක closed environment එකකට තමයි හොඳම ප්‍රතිඵල වාට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකම සාමාන්‍යයෙන් විසිට කෙනෙක් ආවට පස්සේ ආයතනයකට එයා විනාඩි 5ක්වත් ඉඳවලා තියන්න ඕනේ. මොකද මෙයා එළියේ ඉඳන් එන්නේ අපි දන්නවා එළියේ උෂ්ණත්වය මෙයාට සමහරවිට ඩිරෙක්ට් වැටලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මේකෙදි යම්කිසි කාලයක් මෙයාගේ උෂ්ණත්වය එයාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකන් තියලා තියන්න ඕනේ. ඉතින් සාමාන්‍ය වේටින් ඒරියා එක විනාඩි 5ක් වගේ අපිට තියන්න පුළුවන් කියලා තමයි අපි යෝජනා කරන්නේ. ඒකම සෙන්ට්‍රලයිස් මැනේජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට එක තැන එක කියන්නේ එන්ට්‍රන්ස් එකට වඩා තියෙනවා කියමු. දොරවල් 5ක් තියෙනවා කියමු. 5 එම එක තැනකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සහ ඊට වඩා එහාට ගිහිල්ලා වඩා පුළුවන් මේ වගේ අපේ ගේට් එකකට ටර්න් ස්ටයිල් වෙන්න පුළුවන්, ස්විං ගේට් එකක් වෙන්න පුළුවන්, ෆ්ලැප් බැරියර් එකක් වෙන්න පුළුවන්. මේක බැරියර් එකට මේක සම්බන්ධ කරන්න. එතකොට අපි දන්න දොරක් තියෙන ඇක්සස් කන්ට්‍රෝල් කරද්දී අපේ තියෙන යම්කිසි ගැටලුවක්. කෙනෙක්ට දොර අරනට පස්සේ ඒක අල්ලගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ තව දෙන්න දෙන්නට රින් ගන්න පුළුවන්.
හැබැයි ඔයාලා මේ ටර්න් ස්ටයිල් එකක් හරි නැත්නම් ලංකාවට වඩාත් ගැලපෙන ටර්න් ස්ටයිල් එකක් මෙතන අපි පින්තූර දාලා තියෙන ස්විං ගේට් එකකුත් මේවා දාපුවම තියෙන වටිනාකම තමයි රිංගල යන්න බෑ. ඒ කියන්නේ එක්කෙනෙක් යනකොට දොර ඇරෙනවා ඊට පස්සේ ගියාට පස්සේ ආපහු දොර වැහෙනවා ක්ෂණිකව. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් එතනින් එහාට ගිහලා මේ ටර්මිනල් එක සෙට් කරන්න මෙන්න මේ වගේ ගේට් එකක. ගේට් එක සෙට් කරලා ගේට් එක ඕපන් ක්ලෝස් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට IVMS එකට අමතරව අපේ HIG Central කියලා software එකක් තියෙනවා. centralize manage කරන්න IVMS උත් පුළුවන් මේකට පාවිච්චි කරන්න. HIG Central එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේක කරන්න. මෙතනදී තව තියෙන වාසි තමයි මේක ඔයාලට time attendance වලට link කරගන්න පුළුවන්. අපෙන් අහලා තිබ්බ third party database එකට යවන්න පුළුවන්ද කියලා අපේ support කරනවා MySQL, Microsoft SQL, Oracle ඔය වගේ database අපිට support කරන්න පුළුවන් PostgreSQL කියන database. ඔය database වර්ග හතරටම අපිට data transfer කරන්න support කරන්න පුළුවන්. software එකේ built-in functionality එක තියෙනවා. ඔයාලට ගිහලා කරන්න තියෙන්නේ පොඩි settings ටිකක් හදන්න විතරයි. ඉතින් කවුරු එක customer කෙනෙක් අහනවා නම් හරි මට මේක පාවිච්චි කරන්න ඕනේ attendance වලටත් එක්ක මට මගේ payroll system එකට මේ data එක යවා ගන්න ඕනේ. ඒතර ඔයාලට කියන්න පුළුවන් ඔයාලගේ payroll system එකේ අර මං කලින් සඳහන් කරපු database හතරෙන් එකක් තියෙනවනම් ලේසියෙන් අපිට පුළුවන් ඒකේ table එකට real time. ඒ කියන්නේ employee කෙනෙක් කියලා මූණ පෙන්නපු සැනින් ඒ record එක අපිට ඒ table එකට යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකම අපිට මේ software එක පාවිච්චි කරලා අපි අපිට ගන්න පුළුවන් ගොඩක් reports නේද මේ වගේ. daily report එක ගන්න පුළුවන්, real time reports බලන්න පුළුවන්, comparison එකක් කරලා බලන්න පුළුවන්. එකම employee උන උදේ යද්දි normal හවස යද්දි වැඩි වෙලාද ඒ වගේ දේවල් බලන්න පුළුවන්. ඊළඟට මං කිව්වා අර third party integration එකත් අපිට බොහොම පාසුවෙන් කරන්න පුළුවන්. ශාබි ඒකම අපේ ස්ක්‍රීන් එකේ ඉන්ටර්ෆේස් ගැනත් මෙතන දාලා තියෙනවා නේද? ඔව්. ඒ ගැන අපි පොඩ්ඩක් කිව්වොත් එහෙම. ඉන්ටර්ෆේස් එක ගත්තොත් එහෙම අපිට බලන්න පුළුවන් මේ ඩිවයිස් එකේ ඉන්ටර්ෆේස් එකේම අපිට ඉන්ඩිකේට් කරනවා මෙයාගේ ටෙම්පරේචර් එක කීයද කියලා. ඒ කියන්නේ ෆොටෝ එකත් එක්කම ටෙම්පරේචර් එක කීයද එයාව අපි රෙජිස්ටර් කරලා තිබ්බොත්. ඒ කියන්නේ මේක අපි කලින්ම කිව්වනේ මේක access control device එක කියලා. ඒතර access control device එක කියලා කිව්වම යසන්ත අපි දන්නවා normally දැන් කට්ටිය fingerprint තියෙන එකයි නැත්නම් face recognition device එක use කරනකොට ඒගොල්ලන් ගිහලා මූණ පෙන්නපුවම නැත්නම් finger එක තිබ්බම ඒගොල්ලන්ගේ නමත් එක්ක ඒගොල්ලන්ගේ ID එක වැටෙනවා. ඒ වගේම යසන්ත මේ device එකත් අපිට register කරලා ස්ටාෆ් ටික එන්ටර් කරන්න පුළුවන් access control device එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව access control device එකට උඩ තියෙන අර අපි පල්ලා දෙන picture එක බලනකොට තේරෙනවා thermographic module එකක් ඒකේ තියෙනවා. ඒ module එක අරක තමයි මේ thermal screening එක කරන්නේ. එතකොට මේකේ thermal screening එකත් add කරන්න පුළුවන්. ඊට අමතරව අපේ interface එකේ මේ අසන්ත picture එකයි body temperature එකයි මෙයා කවුද කියලා මෙයා authenticate කරාද නැත්නම් authenticate කරේ නැද්ද කියලා අපිට output එක ගන්න පුළුවන් මේ screen එකේ අසන්ත. හරි ශාබි. ඒක අපේ chat එකේ අහලා තියෙනවා gym එකට හරියන access control software තියෙනවද කියලා. ඉතින් මේක මේ අපි කියන IVMS 4200 එක අපේ පුළුවන් gym එකට පාවිච්චි කරන්න. අපේ IVMS වෙනම training එකක් කරලා තියෙනවා අපේ YouTube channel එකේ. ඒක බලන්න පුළුවන්. ඔයාලට පුළුවන් මාසෙන් මාසෙට ඒකේ මේ හැම පුද්ගලයාම valid period එක configure කරන්න. ඉතින් උදාහරණයක් විදිහට මාසික membership එක අපි දන්නේ gym වල දෙන්නේ ශාබි. ඉතින් ඒ වගේ වෙලාවකට ඔයා මේකට unit එක ගහලා මේ software එක දාගත්තට පස්සේ ඔයාට පුළුවන් ගෙවන හැම වෙලේම මේකේ membership එක software එකෙන් තව මාසයක් extend කරන්න. එතකොට එයාට automatically මාසයක් මෙයාට ඇතුළට යන්න එන්න access හම්බ වෙනවා. ඉතින් gym වලට ඕන තැනකට මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ IVMS 4200 කියන software එක. ඉතින් ශාබි ඉන්ටර්ෆේස් ගැනත් අපි කතා කරා. මේක සම්බන්ධ කරන්න පුළුවන් turnstile gate එක ගැනත් කතා කරා. ඒකම මේකෙදි capacity ගැන අපි කතා කරා නේද? ඔව් capacity ගැන අපි ඊළඟ slide එකෙන් බලනවා නම් හොඳයි නේ අසන්ත. අනිවාර්යයෙන් මම හිතන හොඳ අදහසක් ඒක. මෙතනදී අපිට දීලා තියෙන මොඩල් දෙකක්. මේ Minmo face terminal වල thermal එන මොඩල් දෙකක් තියෙනවා. එතකොට මේ මොඩල් දෙකේ ඔයාලට පේනවා 70 mi කියලා එකක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් බජට් ඔප්ෂන් එකක්. ඒ කියන්නේ cost එක අඩු එක සාමාන්‍යයෙන් මම හිතන්නේ මතක හැටියට මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. මට අල්ලලා වෙඩි තියන්න එපා. මෙන්න යසන්ත ට්‍රේනින් එකේ කිව්වා ඒ ගානටම දෙන්න කියලා මට අල්ලලා වෙඩි තියන්න එපා. ඔයාලා බඩු ගන්න ගියාම මම දල වශයෙන් කියන්නේ සාමාන්‍ය 1,20,000ක වගේ මුදලකට සමහරට දැන් ඊට වැඩි වෙලා ඇති. ගන්න පුළුවන් මෙන්න මේ 70 mi කියන device එක. ඒතර මේක හොඳ accurate device එකක්. සාමාන්‍යයෙන් face එකක් recognize කරන්න යන්නේ තප්පර 0.2ක් වගේ. ඒ කියන්නේ මම මූණ පෙන්නන සැනින් ඔයා කවුද කියලා යාට කියන්න පුළුවන්. accuracy එක 99%ක් තියෙනවා. fingerprint එකකටවත් නැහැ මේ වගේ accuracy එකක්. fingerprint device වලත් සමහරට accuracy එක වර්ධින අවස්ථා තියෙනවා. ඉතින් face recognition technology එක ගත්තට පස්සේ අපි අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ high vision face recognition technology එකේ AI එක නැත්නම් artificial intelligence එක අපි සෑහෙන හොඳ ඉදිරියකට ඇවිල්ලා තියෙන performance පැත්තෙන් නේද? අනිවාර්යෙන්ම මේක මේ device එක ගොඩක් popular device එකක් කියලා තියෙන්නේ අසන්ත දැන්.
අනිවාර්යෙන් කියන්නේ මේ කාලෙකත් එක්ක මේ සිටුේෂන් එකත් එක්ක මේ පැන්ඩමික් සිටුේෂන් එකේ ටෙම්පරේචර් ස්ක්‍රීනින් ඇක්සස් කන්ට්‍රෝල් ටයිම් ඇටෙන්ඩන්ස් මේ තුනම මේකෙන් හැන්ඩල් කරන්න පුළුවන් නිසා මේක ගොඩක් පොපියුලර් ඩිවයිස් එකක් වෙලා තියෙන්නේ. ඒත් එක්ක මේකේ ඇකියුරසි එකත් සෑහෙන හොඳයි යසන්තෝ කිව්වා වගේම අපි දැන් ගොඩක් මේක ඇක්සස් කරලා බලලා තියෙන නිසා අපිටත් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නේ යසන්තෝ. අනිවාර්යෙන්ම. ඉතින් මෙෂර්මන්ට් ඇකියුරසි එක අපි බැලුවා කලින් කතා කරා අපිට +/- 0.5 දක්වා යන්න පුළුවන්. මේකේ මෙන්න මේ දෙවනි මොඩල් එක 671 කියන එක වාට පාවිච්චි කරන්න පුළුවන්. අපි කියවනේ ටර්න් ස්ටයිල් එකකට නැත්තම් ගේට් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මේකට බ්ලැක් බොඩි එකක් වාට කන්ෆිගර් කරන්නත් පුළුවන්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේක පොඩ්ඩක් මිලෙන් පොඩ්ඩක් වැඩි අරකට වඩා. ඉතින් වාල්ට බජට් ඔප්ෂන් එකක් යනවා නම් 70 mi කියන ඩිවයිස් එකට යන්න පුළුවන්. නැත්තම් 671 කියන එකට යන්න පුළුවන්. ඉතින් මේකේ පැහැදිලි වෙනස්කම් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 671 එකේ ෆේස් 50000ක් වෙනකම් පුළුවන්. ඒ කියන්නේ ලොකු ෆැක්ටරි එකකට වගේ බ්‍රාන්චස් ගොඩක් තියෙන තැනකට මේක වඩා වැදගත්. එතකොට ඔක්කොම data ටික සින්ක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සාමාන්‍ය 70 mi ගත්තොත් එහෙම ශබි 6000ක් වගේ තමයි පුළුවන්. කාඩ් එකත් මේකට කාඩ් රීඩර් එකකුත් සපෝට් කරනවා. ඔයාලට කාඩ් එකක් ටැප් කරන්නත් පුළුවන්. කාඩ් 6000යි. අරගේ කාඩ් 50000යි. ෆින්ගර්ප්‍රින්ට් දෙකේම නැහැ. හැබැයි අපේ ෆේස් රෙකග්නිෂන් ඩිවයිස් තියෙනවා ෆින්ගර්ප්‍රින්ට් උත් එන. හැබැයි තර්මල් තියෙනව නැහැ. සහ මේක data event 10000ක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු කෙනෙක් කියලා access එකක් ගත්ත ගමන් ඒක save වෙනවා ගිහිල්ලා. ඒතර සාමාන්‍යයෙන් දවසට අපි හිතමුකෝ access 1000ක් ගන්නවා කියලා. ඒතර අපිට පුළුවන් දවස් 100ක් යනකම් මේක බෑකප් තියාගන්න. ඒ වගේ අදහසක් තමයි එන්නේ. ඒක බ්ලැක් බොඩි අපි සදාන් කරා යට තියෙන ඩිවයිස් එකට තමයි බ්ලැක් බොඩි එක සපෝට් කරන්න කියලා. ඉතින් මේවා එන්නේ අපි ටච් ස්ක්‍රීන් නේද? මේක හරියට කන්ෆිගර් කරන්න හරිම ලේසි. හරිම ලේසි. හරිම ලේසි. මේක ඇකියුරසි එක වැඩි 2way audio තියෙනවා. අපිට මේක හරහා සෙන්ටර් එකත් එක්ක කෝල් එකක් ගන්න පුළුවන්, කතා කරන්න පුළුවන් audio function එක තියෙනවා. ඉතින් ඔයාට එළිය ගේට් එකක් අයින් හරි ඇතුලේ එළිය ගැහුවොත් එහෙම කාර් එන කෙනෙක්ට මේකෙන් ඇතුලට කෝල් කරන්න පුළුවන් එන්න කලින්. ඔයාට එහෙනම් සිස්ටම් එකෙන් දොර අරින්න පුළුවන්. මේක හික් කනෙක්ට් ඇප් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකල ෆෝන් එකෙන් අරින්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් ෆීචර්ස් තියෙනවා මෙන්න මේ මින්මෝ ටර්මිනල් ගත්තට පස්සේ. ඉතින් ඊට අමතරව මාස්ක් ඩිටෙක්ෂන් එකක් ගන්න අපි අනිවාර්යෙන් කියන්න ඕනේ සන්තෝෂ්. අනිවාර්යයෙන්ම. ඉතින් කට්ටියට තියෙන ගොඩක් ප්‍රශ්න තමයි ෆේස් රෙකග්නිෂන් කරනකොට මාස්ක් එක දාගෙන ඇයි බැරි රෙකග්නිෂන් කරන්න කියලා. ඒකට උත්තරයක් තමයි මේකෙන් අපි දීලා තියෙන්නේ. දැන් අපි දන්නවා අපේ කැමරාවල නම් එහෙම ෆන්ක්ෂන් එකක් නැහැ. කැමරා පාවිච්චි කරලා අපිට තර්මල් ගන්න පුළුවන්. මාස්ක් එක ගලවන් ගියොත් එහෙම අපි කිව්වා වගේ අර IDS face recognition NVR එකක් දාලා අපිට ඒකේ කවුද කියලා හොයාගන්න පුළුවන්. මේ වගේ මාස්ක් එක දාගෙන උනත් කියන්න පුළුවන් මේ ඉන්නේ මේ පුද්ගලයා කියලා. හැබැයි ඒකම අපිට පොඩි කට්ටියට ටිප්ස් ටිකුත් අපි දෙන්න ඕනේ. මේක හරියටම සාර්ථක වෙන්න ඔයා සිස්ටම් එකට ෆොටෝ රෙජිස්ටර් කරනකොට මාස් දාගෙන ෆොටෝ ගන්න එපා. දාන පළවෙනි ෆොටෝ එක හොඳ ෆොටෝ එකක් දාන්න. ඒක අර ID කාඩ් එකට ෆොටෝ ගන්නවා වගේම ඒ ක්වොලිටි එකටම ෂැඩෝ වෙන්නේ නැති වෙන්න හරි විදියට ගහලා දාන්න. දැම්මට පස්සේ ඔයාලට හොඳ ඇකියුරසි එකක් එක්ක හොඳ පර්ෆෝමන්ස් එකක් එක්ක මේක කරගන්න පුළුවන්. ඉතින් මේකදී අපි පොඩි මේ කට්ටිය ගොඩක් මම හිතන්නේ ඉන්ටරෙස්ටිං ඇති. මේ ගොඩක් ලංකාවේ පොපියුලර් මොඩල් එකක් දැන් මේ වෙනකොට මේ තර්මල් මින්මෝ ටර්මිනල් කියන එක. මේ ගත්තට පස්සේ ඔයාලා ගිහිල්ලා මේක කස්ටමර් කෙනෙක්ට ඉන්ස්ටෝල් කරනවා නම් ඔයාලා පොඩ්ඩක් මේ කරුණු ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒක අපේ අහලා තියෙනවා මේවා අවුට්ඩෝර් යූස් කරන්න පුළුවන්ද කියලා. තර්මල් කිසිම සොලියුෂන් එකක් අපි අවුට්ඩෝර් යූස් කරන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අපි කිව්වා අර හුළඟේ ප්‍රශ්න නිසා වින්ඩ් එක තියෙනකොට තර්මල් රේඩියේෂන් එක වෙනස් වෙන්න පුළුවන්. එතනදී ඇකියුරසි එක බහිනවා. ඉතින් මෙතනදී අපි පැහැදිලි දාලා තියෙනවා මේක ඉන්ඩෝ වින්ඩ්ලස් එන්වයරන්මන්ට් එකකට විතරයි. කියන්නේ ඇතුලේ හුළඟ තියෙනවා නම් කේස්. ඇතුලේ ෆෑන් එකක් දාලා තියෙනවා නම් වැඩේ කේස්. ඊට පස්සේ එතකොට අපිට පුළුවන් මෙතනදී ඩිවයිස් එකයි මිනිස්සයා අතර දුර අපිට මීටර 2 සහ 3 අතර පරාසය තියාගන්න පුළුවන්. ඔයාලට යට පේනවා මෙතන මීටර 2 සහ 3 අතර පරාසය තියාගන්න පුළුවන්. සහ උස සාමාන්‍යයෙන් බොහොම කොට කෙනෙක්ට උනත් මේකේ හරහා බලන්න පුළුවන්. සහ ගොඩාක් උස කෙනෙක්ට උනත් ඒ කියන්නේ මීටර සෙන්ටිමීටර් 209ක් උස කෙනෙක්ට උනත් මේක හරහා බලන්න පුළුවන්. ඉතින් ඒකම අපි සඳහන් කරන්න ඕනේ මේ ඩිවයිස් එක සාමාන්‍යයෙන් අපි හයි කරන්නේ මීටර සෙන්ටිමීටර් 143ත් 147ත් අතර උසකින් මේක උසකින් හයි කරාට පස්සේ මෙතනදී අපිට අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕනේ. ඔයා දන්නවා අපි ආලෝකයම ඉන්නවා ලක්ස් කියන එකකින්. කොච්චර ප්‍රමාණයක් මේ පරිසරයේ ආලෝකය තියෙනවද කියලා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ගොඩාක් ආලෝකය තියන්න බෑ. සාමාන්‍යයෙන් අපි 10 watt LED lamp එකකින් එන ආලෝකය වගේ ආලෝකයක් තමයි මේ පරිසරයේ අපි තියාගන්න ඕනේ. සහ මේකේ උස මීටර 1.4ක් අපි කිව්වා සෙන්ටිමීටර් 143 147 අතර ප්‍රමාණයක තමයි මේන්ටේන් කරන්න ඕනේ. මේක LAN කේබල් එකක් කරා හරි නැත්නම් සමහර ටර්මිනල් තියෙනවා Wi-Fi සපෝට් කරන Wi-Fi හරහා කරන්න පුළුවන්. සහ මෙතනදී අනිවාර්යයෙන්ම බැක්ලයිට් එක, ඩිරෙක්ට් සන්ලයිට් එක, ඉන්ඩිරෙක්ට් සන්ලයිට් එක ජනේලයකින්. එහෙම නැත්නම් ජනලයක් කරා ඩිරෙක්ට් සන්ලයිට් සහ ක්ලෝස් ටු ලයිට්. මේ කියන දේවල් අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න අවොයිඩ් කරන්න ඕනේ. ඒකයි අපි කිව්වේ එළිය ගහන්න එපා, ඩිරෙක්ට් සන්ලයිට් එන්න ගහන්න එපා, ජනේල එකකින් ඉර එළිය වැටෙන්න පතිත වෙන්න හදන්න එපා.
නැත්තම් ළඟ ලොකු ලයිට් සෝස් එකක් දාලා තියන්න එපා. අපි කිව්වා 10 watt වගේ ලයිට් ලැම්ප් එකක් තමයි අපිට දාගන්න පුළුවන්. ඒකත් ගොඩාක් ළඟට කරලා සෙට් කරන්න එපා. ඉතින් මේවා ටික පොඩක් අයිඩියා එකක් තියන්න. ඔයාලා කස්ටමර්ස්ට ගිහිල්ලා මේ ගැන කියනකොට ඔයා කියන්න ඕනේ මෙන්න මේ වගේ පරිසරයක තමයි මේක සවි කරන්න පුළුවන් කියලා ශවි. ඉතින් අපි කෙටියෙන් බලමු මේක කොහොමද මේ IVMS එක හරහා අපි කන්ෆිගර් කරන්න කියලා. ඔයාලට පේනවා මේ සාමාන්‍යයෙන් අපි IVMS software ගැන අපි වෙනම training එකක් YouTube channel එකේ කරලා තියෙනවා. ඒකේ විදිහට ඔයාලට device එක add කරගන්න පුළුවන්. person register කරන්න පුළුවන්. එයාව apply කරන්න පුළුවන් device එකට. ඊට පස්සේ මෙන්න මේ real time monitoring කියන එකට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා thermal image එකයි, එයාගේ register කරලා තියෙන picture එකයි, ඒ මොහොතේ capture කරගත්ත picture එකයි, මෙයා mask එකක් දාලාද නැද්ද කියන එකයි, මෙයාගේ උණ ප්‍රමාණය කොච්චර කියලායි කියන report එක පෙන්නනවා. මෙතනින් ඔයාලට මේ report එක export කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකම මේක real time පෙන්නනවා. ඒ කියනවා තැනක setup කරගෙනවා බලාගෙන ඉන්නවා real time ඔයාලට ඒ වෙලෙම බලන්න පුළුවන්. සහ මේකට alarm එකක් ගෙන්න ගන්න පුළුවන්, email එකක් ගෙන්න ගන්න පුළුවන්, phone එකට alert එකක් ගෙන්න ගන්න පුළුවන් ශබි. ඉතින් මේකෙදි තව ඔප්ෂන් එකක් අපි දීලා තියෙනවා එම්ප්ලොයිස්ලා නැත්තම් ඔයාලට සාමාන්‍ය සුපර් මාකට් එකකගේ විසිටර්ස්ලා විතරක් නම් එන්නේ. ඔයාලට රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ. ටෙම්පරේචර් මෙෂර්මන්ට් ඔන්ලි කියන මෝඩ් එකට දාන්න පුළුවන් මේ ඩිවයිස් එක. එතකොට එයා උණ වැඩි නැත්තම් මාස්ක් එකක් දාලා නම් විතරක් ඇතුළට යන දෙන්න විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට එතනදී නම් මුකුත් සඳහන් වෙන්නේ නැහැ. ඔයාලට පේන මේ report එකේ නම් මුකුත් සඳහන් නැහැ. හැබැයි මෙතන පෙන්නලා තියෙනවා ෆොටෝ එකක් වදිනවා. මෙතනදී උෂ්ණත්වය කොච්චරද වැදිලා තියෙනවද කියලා වැටෙනවා. ඉතින් අපි ටක් ගාලා අපේ මේ පොඩි වීඩියෝ එකක් තියෙනවා. අපි කාල වේලාවත් ඉක්මනට යන නිසා අපි පොඩි වීඩියෝ එකක් බලලෙමු ටක් ගාලා. අපි මිඩ්මෝඩ් ටර්මිනල් ගැන තියෙන වීඩියෝ එක. බැලුවොත් කටට ගොඩක් අයිඩියා ගන්න පුළුවන්. අනිවාර්යෙන්. ඔයාලට පේනවා මේක සම්බන්ධ කරලා තියෙනවා මේ ඩෝ එකකට. දැන් මේ වතුර බෝතලේ උණු වතුර බෝතලයක්. මේක නිසා මෙයාගේ උෂ්ණත්වය වැඩි. මෙයාට ඇතුළට යන්න දෙන්නේ නැහැ. කියන්නේ දොර ඇරෙන්නේ නැහැ. හැබැයි ඒක අයින් කර කමන් එයාගේ දොර ඕපන් වෙනවා. ඒකම අපිට පුළුවන් අපි වගේ මාස් ඩිටෙක්ෂන් කතාව. මෙයා මාස්ක් එකක් දාලා නැත්තම් මෙතනදී කියනවා please wear a face mask කියලා අපිට audio prompt එකක් එනවා. ඒකම alert එක screen එකේ පෙන්නනවා. මෙයා මාස්ක් එක දැම්මට පස්සේ තමයි මෙයාට door එක open වෙන්නේ. ඔයාලට පේනවා ටික. ඉතින් අපිට මේ settings ඔක්කොම device එකේ වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය නම් warning එකක් දෙන්න. දොර අරිනවා හැබැයි warning එකක් දෙන්න. ඒ වගේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අරින්නෙම නැතුව ඉන්න ඕන නම් මාස්ක් එකක් නැතුව යන්නම දෙන්නේ නැහැ. ඒ වගේ කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ ෆ්ලෙක්සිබිලිටි ඔයාලට දීලා තියෙනවා. ඉතින් ඒ ගැන worry වෙන්න එපා. ඒතර ඔයාලට පේනවා මේ වගේ අපිට පුළුවන් pole mount කරන්න. මේ වගේ bracket එකක් අපිට එනවා. ඒක පොළවේ ඕන තැනක set කරන්න පුළුවන් අවශ්‍ය නම්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක door එකකට අපි කිව්වා වගේ fix කරන්න. එහෙම නැත්නම් මේක පුළුවන් turn style එකකට නැත්නම් swing gate එකක් උඩට fix කරන්න. ඒ වගේම අපිට පුළුවන් මේ වගේ monitoring tablet එකකට මේක ගෙන්නගෙන real time ඒ හරහා monitor කරන්නත් පුළුවන්. ඔයාලට පේනවා මේ tablet එකේ real time උණ වැඩි කට්ටිය වෙනම පෙන්නනවා. එතකොට 70 mi එක තියෙනවා අපිට floor standing තියෙනවා, table standing තියෙනවා, monitoring tablet එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි සමරයක් විදිහට ශබිය වීඩියෝ ක්ලාස් එකල තියෙනවා. අද කතා කරපු temperature screening solutions ගැන කෙටි වීඩියෝ එකක් අපි ඒකත් අග්ගලා බලමු. Temperature is abnormal. Please check. Authenticated. Please wear a face mask. Please wear a face mask.
Please wear a face mask. Authenticated. Abnormal temperature. Abnormal temperature. Abnormal temperature. Abnormal temperature. Abnormal temperature. Abnormal temperature. Please wear a mask. Please wear a mask. Please wear a mask. අද දවසේ වැඩසටහන මෙතනින් නිමා කරමු. මොකද කාල වේලාව සීමිත නිසා. එහෙනම් නැවත මේ වගේ ට්‍රේනින් එකකින් අපි සියලු දෙනාම හම්බ වෙනතුරු සියලු දෙනාටම අපි ආයිබෝන් කියමු නේද මාක්? ශබි. අනිවාර්යයෙන්ම. එහෙනම් සියලු දෙනාම සුබ දවසක්. ඔව්. නැවත හමු වෙමු. thank you. අයිබෝන්. රයිට් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට සුබ දවසක්